ජනතාවගේ බුද්ධිය අවදි කළ යුතු ජනමාධ්‍ය විවිධ දේශපාලන කණ්ඩායම් වලට කඩ යන මොහොතක දේශපාලන sannivedanaye පරිවර්තනය ගෙනෙන්නටයි මේ සූදානම. බිඳ වැටුණු රටක හෙට දවස ගොඩනගන සැලැස්මේ දෙවැනි දිගහැරුමයි මේ. මෙම වැඩසටහන සඳහා අද දින අපත් සමග සම්බන්ධ වී සිටිනවා හිටපු යුද හමුදාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, නව ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම, කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්, ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමේ ජාතික සංවිධායක එරංග ගුණසේකර, ඔබ සියලු දෙනාම ඉතාමත් ගෞරවයෙන් මේ වැඩසටහනට පිළිගන්නවා. ආයුබෝවන්. ආයුබෝවන්. අවුරුදු 74ක දේශපාලන සංස්කෘතිය මේ වන විට තරුණ ප්‍රජාව විසින් ප්‍රතික්ෂේප කළා තිබෙනවා. ඒ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් විදියට තමයි මේ අරගලය ඇති වෙන්නේ. ඒ වගේම දේශපාලඥයන්ට මහත්තයා, ඇමතිතුමා, සර් කියන වචන භාවිතා කිරීම මේ වන විට තරුණ ප්‍රජාව ප්‍රතික්ෂේප කළා තිබෙනවා. ඒ හේතුව නිසාම අපි කිසිසේත්ම මෙම වැඩසටහන් තුළ මේ පැමිණ සිටින පිරිස කැමති වුණත් අකමැති වුණත් එවැනි වචන භාවිතා කිරීමක් සිද්ධ වන්නේ නැහැ. ඒ අනුව අපි කැමති මෙම වැඩසටහනේ පළමු වටයට යොමු වෙන්න. පළමු වටේ සියලුම දෙනාට විනාඩි 3ක කාල සීමාවක් ලැබෙනවා Tamanගේ අදහස් දැක්වීම සඳහා. අපි ඊටමත් කෙටි ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. පළමු වටේ පළවෙනි ප්‍රශ්නය යොමු කරන්නේ සරත් ෆොන්සේකා ඔබට. ඔබ තමයි මේ රටේ අවුරුදු 30ක කුරුළු ත්‍රස්තවාදය අවසන් කරන මොහොතේ යුද හමුදාපතිවරයා. නමුත් අපි දන්නවා මේ යුද්ධය නිමා කිරීමේ සම්පූර්ණ ගෞරවය ලබා ගන්නේ රාජපක්ෂ පරම්පරාව. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි 2019 යුද්ධය අවසන් වෙන්නට ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ විශාල ඡන්ද සංඛ්‍යාවක් සමග මේ රටේ ජනාධිපතිවරයා බවට පත් වෙනවා. කෙසේ නමුත් වසර 2කමාරක කාල සීමාව තුළ මේ ගෝඨාභය රාජපක්ෂ කියන්නේ අසාර්ථක පරිපාලන නිලධාරියෙක් බවට ජනතාව විසින් තීරණය කළා. ජනතා අරගලයකින් ඔහුව පළවා හරිනවා. නමුත් මේ වෙනකොට දැන් ජනතා මතයක් ගොඩනැගිලා තිබෙනවා මේ යුද්ධය අවසන් කිරීමේ ගේම් එක ගැහුවේ සරත් ෆොන්සේකා කියලා. ඔබටත් මතක ඇති 2010 ජනාධිපතිවරණයෙන් ඔබ පෙරදිලා කාර්යාලෙද්දී පොලිස් නිලධාරීන්, හමුදා නිලධාරීන් ඇවිල්ලා ඔබව ඇදගෙන ගිහිල්ලා අධිකරණයේ ඉදිරියේ ඔබට විරුද්ධව නඩු පවරලා අවුරුදු ගණනාවකට සිරගත කරනවා රාජපක්ෂ පාලන කාල සීමාව තුළ. ඒ වගේම රාජපක්ෂ පාලනය අවසන් වුණාම යහපාලන ආණ්ඩුවක් සමග ඔබ එකතු වෙලා වැඩ කරනවා. කෙසේ නමුත් අපි දැකපු කාරණයක් තමයි යහපාලන ආණ්ඩුවෙත් ඒ වගේම දැනට යෝජිත සර්වපාක්ෂික ආණ්ඩුව තුලත් ඉහළ අමාත්‍යංශ ලබා දෙනවට පාර්ලිමේන්තුවේ බහුතරයක් മന്ത്രിවරු විරුද්ධයි ඔබට. විශේෂයෙන්ම අධිකරණ අමාත්‍යංශය, එහෙම නැත්නම් නීති හා සාමය, ආරක්ෂක අමාත්‍යංශය වැනි අමාත්‍යංශ ලබා දීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් තිබෙනවා. මොකක්ද මේ විරෝධයට හේතුව? මොකක්ද මේ රාජපක්ෂලත් එක්ක ඔබට තියෙන ප්‍රශ්නය? ප්‍රශ්නේ දිගයි. අමතක වුණොත් ඒවත් මතක් කරන්න. දැන් අන්තිමට ඉවර කර තැනින්ම පටන් ගන්නම්. ඉහළ තනතුරක් අමාත්‍යංශ ලබා දීමට සමහරු විරුද්ධයි කියද්දී ඔබතුමා කිව්වේ අධිකරණ හෝ ආරක්ෂක හෝ අධිකරණ අමාත්‍යංශය ලබා ගැනීමට මං හිතන්නේ මම සුදුසෙක් කියලා. කොහොමුණත් ඒකට අනිවාර්යෙන් නීති ක්ෂේත්‍රයේ කෙල පැමිණි මිනිහෙක් වෙන්න ඕනේ, එතනින් ඕනේ. ආරක්ෂක අමාත්‍යාංශය ලබා දීමට විරුද්ධ මං හිතන්නේ බොහොමයක් മന്ത്രിවරු නෙවෙයි. ආරක්ෂක අමාත්‍යාංශය මට ලබා දීමට විරුද්ධ උඩම ඉන්න ජනාධිපති තමයි හැම වෙලේම විරුද්ධ. මොකද ජනාධිපති බයයි වම හමුදාවත් එක්ක මේ මොනවා හරි පියවරක් ගනියද කියලා. සාමාන්‍යයෙන් දූෂිත දේශපාලනයක් කියන ඉන්න රටවල් වල දූෂිත නායකයෝ හමුදා ගැන, පොලිසිය ගැන හැම වෙලේම බයෙන් ජීවත් වෙන්නේ. එතකොට හිතනවා මම කෙලින් වැඩ කරනවා, මම හරි දේ කරනවා. හැම වෙලේම දේශපාලනඥයන්ට හරි ජ්‍යෙෂ්ඨයට හරි එම කඩ යන ගතිය මගේ නැති නිසා එවැනි අමාත්‍යංශ මට දුන්නොත් මා පාලනය කරගන්න බැරි වේවි කියලා බයක් තියෙන ඔය නායකයින්ට. මොකද ඒ නායකයන්ගේ හිත දන්නවා. ඒගොල්ලෝ නිවැරදි මිනිස්සු නෙමෙයි. ඒගොල්ලෝ රටට ආදරෙන් හැමදේම කරන මිනිස්සුත් නෙමෙයි. ඒගොල්ලෝ හැම වෙලේම ඒගොල්ලෝගේ තනතුරු වලින් බලාපොරොත්තු වෙන්නේ
ජනතා සේවයට වඩා ඒගොල්ලන්ගේ ප්‍රතිරූප හදා ගන්න. එතකොට එතනදී අනිවාර්යයෙන් මම හිතන විදියයි ඒ නායකයෝ හිතන විදියේ ගැටලුවක් තියෙනවා. ඊට අමතරව පල්ලෙහා ඉන්න කට්ටියගෙත් මට ආරක්ෂා අමාත්‍යාංශ දෙන්නවත් නෙමෙයි සමහරට පල්ලෙහා ඉන්න සමහරු බය ඇති මට මහජන ආරක්ෂා අමාත්‍යාංශ දුන්නොත්. ඒතකොට පොලිසිය වැනි ආයතන මගේ යටතට එනවට. මොකද එතකොට අනිවාර්යයෙන්ම මම හැමදාම කියන දෙයක් තමයි මගේ දේශපාලන ජීවිතේ ප්‍රමුඛත්වය එක හැටියට මම සලකන දෙයක් තමයි දූෂණයෙන් තොර රටක් ගොඩනගෙන්න ඕනේ කියන එක. දූෂිතයන්ට විරුද්ධව පියවර ගත යුතුයි කියන එක. ඒක හන්දා මමත් විශ්වාස කරනවා තරයේම පාර්ලිමේන්තුව ගත්තොත් මම විශ්වාස කරන මගේ හද සාක්ෂියට අනුව බහුතරයක් දූෂිතව තමයි. ඒක ඉන්නවා හොඳ මිනිස්සු නැත්තේ නෑ. සමහරු දූෂිතයෝ වෙලා අංගලු ගහිලා නෑ. නමුත් ඒගොල්ලන්ට අවස්ථාවක් ආවොත් සමහරලාලට ඒ තත්ත්වෙට වැටෙන්න ඉඩ තියෙනවා. බොහොම පොඩි ප්‍රතිශතයක් තමයි ඉන්නේ දූෂණයට විරුද්ධ දූෂණය හරහා ගොඩනැගෙන දේපල හම්බ කරගන්න ප්‍රතිරූප හදා ගන්න එහෙම බලාපොරොත්තුවක් නැති අය. ඒක නිසා එවැනි පරිසරයකදී മന്ത്രിවරුන්ගේ ආශිර්වාදය ගන්න පුළුවන්ද කියලා මට ප්‍රශ්නයක් තියෙනවා. මම එක කරුණක් කියලා ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන් හොඳම උදාහරණය යහපාලන ආණ්ඩුව තියෙද්දී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මට කතා කළා. එදා මම එතකොට නිවාඩුවකට යන්න යනවා ඉන්දුනීසියාවේ මගේ ළමයි එක්ක. මට මගදී කතා කරලා ඉවරලා ඉන්දුනීසියාවට කතා කරලා කිව්වේ ඔබතුමාලා ඇස් වෙන්න මේ වහම මේ නීති ආසාමේ අමාත්‍යාංශ බාර ගන්න ඔබතුමා කොහෙද ඉන්නේ කියලා කිව්වා. ඊට පස්සේ මම ආපහු එනකොට දවස් 4කට පස්සේ වෙන කෙනෙකුට දීලා. මං ඇහුවා මයි කියලා එතුමා කිව්වා. සංඝයා වහන්සේලා පිරිසක් විරුද්ධ වුණා කිව්වා. රජේසේක විරුද්ධ වුණා කිව්වා මට යුරෝපයට යන්න වීසා හම්බෙන්නේ නැති හින්දා. ඊට අමතරව මගේ පක්ෂයම සමහරු ඇවිල්ලා ඒක දෙන්න එපා කියලා ආණ්ඩුවේ සමහර මිතුරුම කිව්වයි කිව්වා. එතකොට ඒ වැනි ක්‍රියාදාම හරහා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තීරණය කරා මේක මට දෙන්න බෑ කියලා. ඉතින් ඒ විරුද්ධ වෙච්ච කට්ටිය අනිවාර්යයෙන්ම මම මේක අතට ගත්තොත් මම ක්‍රියාත්මක වුණොත් ඒගොල්ලන්ටත් යම් යම් ආධින වලට මුහුණ දෙන්න වෙයි කියලා ඒ බයට තමයි විරුද්ධ වෙන්නේ නැත්තේ. ඊට පස්සේ දෙවෙනි වතාවේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ අපේ ඇමතිවරු ගිහිල්ලා කිව්වා නැවත මෛත්‍රීපාල සිරිසේන මට මේක බාර දෙන්න කියලා. එතකොට එතුමා දීලා තිබුණු උත්තරේ තමයි එයාට මේක දුන්නොත් එයා ඉස්සෙල්ලාම මාව ඉරේ දායි කියලා. එතකොට මම මේ කියන්නේ යථාර්ථය තේරුම් ගන්න. ඔබතුමා අහපු ප්‍රශ්නයට මේ මං කියපු ටිකේදී මං හිතන්නේ අවශ්‍ය පිළිතුරු හම්බ වෙනවා. එතකොට ඒක තමයි ඉතින් වර්තමාන තත්ත්වය. දූෂිත දේශපාලන සංස්කෘතියක් තියෙන රටක මෙතන ඉස්සෙල්ලත් මේ මහතුරු ඔක්කොමත් කතා කරා සුදුස්සට සුසු තැන හම්බ වෙනවද කියන එක. ඒ සංස්කෘතියේදී සුදුස්සෝ පාගල දැමීමත් නුසුදුසු දූෂිත ජවාරම් වලට නම්වා ගන්න පුළුවන් අය ඔසවා තැබීමත් මේ වර්තමාන දේශපාලන සංස්කෘතියේදී සිද්ධ වෙනවා. ඒක තමයි මේ දේශපාලන සංස්කෘතියේ තියෙන ප්‍රශ්නය. මම හිතන්නේ වර්තමාන අර්බුදයේදී මේ තරුණයෝ හඬක් නගන්න ඔක්කොම පටන් අරන් තියෙන්නේ මෙන්න මේ හේතු කාරණා සාධක කරගෙන තමයි. මා දෙවන ප්‍රශ්නය යොමු කරන්න කැමති කුමාර වෙල්ගමට ඔබ තමයි මුලින්ම ප්‍රකාශ කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා කිසිසේත්ම සුදුස්සෙක් නෙවේ. ඒ අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂයෙන් දැඩි විරෝධයක් ඔබට එල්ලෙනවා. විපක්ෂයේ മന്ത്രിවරුන්ගෙන් ඒ වගේම විශේෂයෙන්ම රාජපක්ෂවරුන්ගේ දැඩි විරෝධයක් ඔබට එල්ලෙනවා. මේ විරෝධයේ ප්‍රතිඵලයක් විදිහට ඔබට අවසානයේ පක්ෂයෙන් යන්න සිද්ධ වෙනවා. 2019 සමගි ජන බලවේගයෙන් ඡන්දය ඉල්ලලා පාර්ලිමේන්තු ඔබට එන්න වෙන තත්ත්වයටපත් වෙනවා. නමුත් ඔබ ඒ අවස්ථාවේ ප්‍රකාශ කරා ගෝඨාභය රාජපක්ෂ කිසිසේත්ම ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කිරීමට සුදුසු තැනක් නෙමෙයි. නමුත් මේ වෙන විට ඒ කියපු කාරණා සියල්ලක්ම සැබෑවක් බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම ඔබ මහින්ද රාජපක්ෂ සමග සමකාලීන දේශපාලනය කරපු තැනැත්තෙක්. මේ වර්තමාන තත්ත්වයේදී ඔබ එතුමන් සමග දේශපාලනය කරා නම් අග්‍රාමාත්‍ය ධූරය හෝ ජනාධිපති ධූරය වැනි ඉහළ තනතුරක් ලබා ගන්න හැකියාවක් තිබ්බ තැනැත්තෙක්. කෙසේ නමුත් අවාසනාවට අපි සියලුම දෙනා දන්නවා අරගලේ ප්‍රතිඵලයක් විදියට අපි දන්නේ අරගල කරුවන්ද මේ වුණට විමර්ශන අවස්ථාවේ පවතින අරගල කරුවන් නොවන වෙනත් කණ්ඩායමක් විසින්ද ඔබට පහර කෑමකට ලක් වෙන්න සිද්ධ වෙනවා. ඒ පහර කෑමේ ප්‍රතිඵලයක් විදියට රෝහල්ගත වෙලා ප්‍රතිකාර ලබන්න සිද්ධ වෙනවා. ඒක අපිත් ඒ සම්බන්ධයෙන් ඇත්ත වශයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ගේන්න මුලින්ම විරුද්ධ වූ පුද්ගලයා වශයෙන් මේ පහර දීම සම්බන්ධයෙන් අපිත් ඉතාමත් කම්පැනිටපත් වෙලා තිබෙනවා. නමුත්
ඇත්ත වශයෙන් එදා ඒ ගුටි කන්න උනේ නාමල් රාජපක්ෂට මහින්ද රාජපක්ෂට කන්න තිබ්බ ගුටියක්ද ඔබට කන්න උනේ? මං ඉස්සෙල්ලම කියන්න ඕනේ මහින්ද රාජපක්ෂ මහත්තයා මට වැඩියෙන් ගොඩක් ජ්‍යෙෂ්ඨයි. මම හිතන්නේ එතුමා අවුරුදු 52ක් විතර වෙනවා මම නම් දේශපාලනේ සංවිධායකකමක් අරගෙන මැතිණියකින් අවුරුදු 40යි. මේ අවුරුද්දට අවුරුදු 40යි. අනිත් එක තමයි ගෝඨාභය මහත්තයා සුදුසු නැහැ කියලා මං කෑ ගහලා කිව්වේ මගේ දේශපාලන අධ්‍යක්ෂකින් තුලින්. ඒ කියන්නේ අවුරුදු 40ක් මම ලංකාවේ තියෙන දුෂ්කර ආසනයක් අගලවත්ත ඒ ආසනයේ සංවිධායකවරයෙක් කටයුතු කරලා මිනිසුත් එක්ක ඉඳලා මගේ යථාර්ථය මම අවබෝධ කරගෙන හිටපු වෙලාවේ. ඒ වෙලාවේ මම දැනගත්තා ගෝඨාභය මහත්තයා යුද හමුදාවේ හිටියා. එතුමා යුද හමුදාවේ යමයි දැන් අවුරුදු ගාණක් සේවය කරා. ඊට පස්සේ යුද්ධයේ පවතින අතරේ එතුමා පෙන්ෂන් එකක් අරගෙන නැතුව මම දන්නේ මොනක් හරි ක්‍රමයකින් එතුමා ඇමරිකාවට ගියා. අනිත් අය ඔක්කොම හිටියනේ. දැන් සරත් ෆොන්සේක මහත්තයා ගියේ නැහැ. ඒතකොට විජේ විමලරත්න මහත්තයා ගියේ නැහැ. ඒ වගේම කොබ්බේගඩුව මහත්තයලා ඒගොල්ලන් කවුරුත් ගියේ නැහැ. ඒගොල්ලන් යුද්ධ කරගෙන හිටියා. ඉතින් ඒකෙන් අපිට මිනිස්සයා කවුද කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒක එක කාරණාවක්. අනිත් එක තමයි එතුමා නැවත ආවේ 2005 ජනාධිපති මැතිවරණයෙන් පස්සේ. එතුමා ආවේ. එතුමා ඇවිල්ලා ඊට පස්සේ ආරක්ෂක ලේකම් දුවේටපත් වෙලා මං හිතනවා එතුමා ප්‍රසිද්ධ වුණේ යුද්ධයට වැඩිය රවුන්ඩ් බවුට්ටුයි මල්ලුයි හදලා. මට වෙන්නේ නැහැ කිව්ව. මොකද රවුන්ඩ් බවුට්ටුයි මල්ලුයි හැදුවම මිනිස්සු හිටියා මෙයා වැඩකාරයෙක් කියලා. හැබැයි යුද්ධ කරේ අර මං කියපු ඉස්සරේ එතුමා හතුරු. හැබැයි එකක් කියන්න ඕනේ. සබ් කොරස්පොන්ඩන්ට් එක මහත්තයා ඉදිරියෙන් හිටපු කෙනෙක්. මම ඒක පාර්ලිමේන්තුවේ පවා කිව්වා. එකක් කියන්න ඕනේ මහින්ද මහත්තයා ගත්ත තීරණ. ඒ තීරණ නිසා තමයි යුද්ධය ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේ. නැත්තම් මේ ඉස්සර තව ජනාධිපතිවරු හිටියානේ. නමුත් ඒ ජනාධිපතිවරු තීරණ අතරමඟදී නැවතුණා. නමුත් මෙතුමා ඍජුව තීරණ ගත්තා. ඍජුව වැඩ කරන්න අවස්ථාව දීපු නිසා මේ යුද්ධය අවසන් වුණා මොන බලවේග ආවත්. ඒක කියන්න ඕනේ. ඉතින් අනිත් කාරණාව මම ගත්තොත් දැන් මට ප්‍රහාරයක් එල්ල වුණා. මයි නම ඉඳලා මම හිතුවේ නෑ කවදාවත්. මොකද ගෝඨා ගෙදර ඵලයන් ගෝඨා ඕනේ නෑ කියලා කෑ ගහපු පළවෙනි මිනිහා මම චන්ද්‍රී ඉස්සෙල්ලා ඉඳන්. ඉතින් මගේ ලොකු ආත්ම විශ්වාසයක් තිබ්බා. මට කවුරුත් මූත් කරන එකක් නෑ කියන එක. ඒ නිසා තමයි මම ඉදා මගේ ගමේ යනකොට කොට්ටාවේදී මම ප්‍රහාරයට ලක් කළා. මගේ කාරණේ මගේ වාහනේ මම ඇතුලේ ඉඳද්දිම ගිනි තිබ්බේ. අවුරුදු 19 20 21 වගේ තරුණ දරුවෝ. හැබැයි එතන හිටියා අවුරුදු 35ක විතර දෙන්නේ තුන් දෙනෙක්. එයා කිව්වා ගහන්න එපා. මෙයා තමයි ඉස්සෙල්ලාම ගෝඨාට ගෙදර යන්නේ කිව්වේ. ඒතර තරුණ දරුවෝ තරුණ අය කිව්වා නැහැ. මෙයා 225න් එකෙක්. ඊට තමයි මට ගහලා මාව ක්‍රූර විදිහට ගහලා මාව ඉනි තියන්න ලෑස්ති වුණේ. ඉතින් ඒකට මම දැන් ඒකට කනගාටු වෙන්නේ නැහැ. මොකද පාර්ලිමේන්තුවේ කිව්වා මම පාර්ලිමේන්තුවේ සමාව දෙන්න ඕනි කියලා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරා. මං කිව්වේ මෙහෙමයි. මං කිව්වේ මගේ අවුරුදු 20ක් තියෙනවා නේද? ආයුෂ කාලේ දැන් ඒක 10ට අඩු වුණා. ඒතර අවුරුදු 10ක් වෙන ජීවත් වෙන මිනිහද අර තරුණ ළමයාට අවුරුදු 50ක් තියෙනවා. එයාද වටින්නේ. ඉතින් මන් දකින විදිහට අර අවුරුදු 50 තමයි වටින්නේ. ඒක නිසා අනිත් එක මම නීතිමය ක්‍රියාත්මක කිව්වොත් එයාට පාස්පෝර්ට් එකක් ගන්න බෑ. එයාට පොලිස් රිපෝට් එකක් ගන්න බෑ. රට යන්න බෑ. ආණ්ඩුව රැකියාවකට යන්න බෑ. මේ ඔක්කොම අහිමි වෙනවා. ඉතින් මම ඒක කරන එකද හරිද? මම නැත්තම් ඒගොල්ලන්ට සමාව දෙන එකද හරි? ඉතින් මම තීරණය කරා මම සමාව දෙනවා. මොකද මම මැරුන්නේ නැහැනේ. මම මැරුන්නේ නැහැ. ඉතින් ඒකින්ද මම පූර්වයේ කරපු පවකට මට ගුටි ගන්න රිද්ද වුණා. කරපු හොඳකට මාවගේ ජීවිතේ බේරුණා. ඒ නිසා ඔව් ඒ වගේම උනානේ රහතන් වහන්සේලා. ඉතින් ඒක නිසා මම ඒක වෙන්නේ නැහැ. නමුත් රාජපක්ෂලා හුඟක් මට විරුද්ධ වුණා. මම විරුද්ධ වෙනකොට මම හිතන්නේ වාසුදේව මහත්තයාත් එක්ක විරුද්ධ වුණා. සති දෙකක්. ඊට පස්සේ ආව නැවත හරව ගත්තා මහින්ද රාජපක්ෂ මහත්තයා. මම නමුත් මාව නවර ගන්න බැරි වුණා. නමුත් ඉතින් මුළු සේරම මුළු පුටුවේ සීල දෙනාම පුටු විතරක් නෙවෙයි 69 ලක්ෂයක් ඡන්ද දීපු මිනිස්සු ඔක්කොම මට මේ බණින්න පටන් ගත්තා. මම මේ
ගෝඨාභය මහත්තයා වරද්දන්නද නැහැ කියලා. හැබැයි ගෝඨාභය මහත්තයා එදා ඉදිරිපත් වෙන්නේ නැතුව මම හිතන හැටියට මම දේශපාලනේ මම හිතන්නේ ප්‍රතිපත්තියක් වශයෙන් කරපු කෙනෙක් හැටියට එදා ජේෂ්ඨත්වය අනුව වෙන කෙනෙකුට දුන්නා නම් මම හිතන්නේ අද මේ තත්ත්වය උදා වෙයි කියලා. එහෙනම් මේ වගේ තීරණ ගන්නෙ නැහැ. ඒකයි. මට මතක් වෙනවා ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහත්තයා කියනවා කතාවක් මේ ළඟදී කිව්වා. එයා කිව්වා මේ 1900 ඔබතුමා කිව්වනේ දැන් අවුරුදු 74ක් මේ රටේ ආර්ථිකය නැති කරයි කියලා. එතුමා කියනවා මේ දැන් අවුරුදු 74කට ඉස්සෙල්ලා පැලයක් පැල කරන්න හැදුවා. පැල කරේ නෑ. නමුත් ගෙඩි කඩාගෙන ගෑවා. ගෙඩි කඩාගෙන ගෑවා. මම හිතන්නේ ඒක තමයි ආර්ථිකයේ සිද්ධ වුණේ කියන එක මම කියන්නේ. පළවන වටේ තුන්වන ප්‍රශ්නය යොමු කරන්න කැමති චරිත හේරත් ඔබට ඔබ කෝප් කමිටුවේ සභාපතිවරයා වශයෙන් මේ වනිට පාර්ලිමේන්තුවේ කටයුතු කරනවා. අපි දැක්කා කෝප් කමිටුවේදී රාජ්‍ය ආයතන විශාල සංඛ්‍යාවක රාජ්‍ය සමාගම් රාජ්‍ය දෙපාර්තමේන්තු රාජ්‍ය සංස්ථා විශාල ගණනක වංචා හා දූෂණ හෙළිදරව් වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් විදුලි බල මණ්ඩලයේ මනු කියවන්නන්ට ලබා දෙන දිරිදීමනා සම්බන්ධයෙන් හෙළිදරව් වුණා. රේගුවේ නිලධාරීන්ගේ පරිභෝජනයට ගෙන ආපු කෝටි ගණන් වටනා කජු පිළිබඳව හෙළිදරව් වුණා. ඒ වගේම ඇතැම් රාජ්‍ය ආයතනවල පේ ටැක්ස් එක ඒ ආයතන වලින් ජනතා මුදලින් ගෙවලා තිබ්බා. අපි එවැනි කාරණා හෙළිදරව් වෙනවා දැක්ක මේ කෝප් කමිටුව හරහා. මීට මාස කීපයකට කලින් අපි දැක්කා අනුර කුමාර දිසානායක මෙවැනිම රාජපක්ෂවරුන් විසින් කරන ලද විශාල දූෂණ හා වංචා පාර්ලිමේන්තුවේ හිටපු ඇමතිවරුන් විසින් කරන ලද විශාල දූෂණ හා වංචා හෙළිදරව් කරා. අපි දන්නේ නැහැ ඔබටත් ඉදිරි පාර්ලිමේන්තු කාල සීමාවේ නැවතත් කෝප් කමිටුවේ සභාපති දුරට පත් වෙන ලැබෙයිද කියලා. නමුත් අපිට ලැබෙන ආරංචි මාර්ග අනුව බොහොමයක් ඉල්ලීම් ලැබිලා තිබෙනවා ඔබ කෝප් කමිටුවේ සභාපති ධූරයෙන් ඉවත් කරන්න කියලා. නමුත් අපේ ප්‍රශ්නය වෙන්නේ කවද්ද මේ කෝප් කමිටුවේදී හෙළිදරව් වෙච්ච වංචා හා දූෂණ ජනගත කරන්නේ? කවද්ද මේ ෆයිල් ටික ජනතාවට එළියට දාන්නේ? කමිටුව වශයෙන් අපි බැලුවේ අපි බලන්නේ මේ රටේ මහජන මුදල් වලට සම්බන්ධ ආයතන පද්ධතියක් තියෙනවා පොදු ව්‍යාපාර කියලා රාජ්‍ය ව්‍යාපාර කියලා. මේ ව්‍යාපාර වලට රටේ සෑහෙන වපසරියක් අදාළයි. එහෙම රාජ්‍ය ව්‍යාපාර 427ක් විතර තියෙනවා අපේ රටේ. මේ රාජ්‍ය ව්‍යාපාර අපේ ජාතික අයවැයෙන් විශාල කොටසකට සම්බන්ධයි. ඒ වගේම මේ වගේ අයිතිකාරෝ මේ රටේ ජනතාව. ඒ ජනතාව වෙනුවෙන් මේවා නඩත්තු කරන්න විධායක බලයෙන් පත් වෙන ඇමතිවරු විවිධ අයව පත් කරනවා. එතකොට අපි පාර්ලිමේන්තුවේ ඉන්න අය විදිහට අපි අර ජනතාවගේ නියෝජිතයන් 225 වශයෙන් අපිට වගකීමක් පවර්ලා තියෙනවා මේවා හරියට කරනවද නැද්ද කියලා බලන්න කියලා. ඒ අනුව තමයි අපි මේ වැඩේට මැදිහත් වෙන්නේ. ඒ වගේම මම මේ වෙලාවේ කියන්න ඕන ඉදිරි කෝප් කමිටුව කරන්නේ කොහොමද කියන එක ගැන අපිට මේ වෙලාවේ කියන්න බෑ. ඉතින් ඔබ කිව්වා වගේම සමහරුන්ගේ හිතවල විවිධ චකිතයන් තියෙනවා. සමහරු විවිධ විදිහේ මේකට විරෝධය දක්වලා තියෙනවා. නමුත් අපි රටක් විදිහටයි මේක දෙස බලන්නේ. නැත්තම් පක්ෂයක් විදිහට, පවුලක් විදිහට, පුද්ගලයෙක් විදිහට මේ ප්‍රශ්න දෙස බලන්න බෑ. ඉතින් ඒ නිසා මම දේශපාලනයට ආවෙත් වෙන කරන්න වැඩක් නැතුව ඉන්න කෙනෙක් විදිහට නෙමෙයි. මේ රටේ වැදගත් විශ්වවිද්‍යාලයක තව අවුරුදු 13ක් මහාචාර්යවරයෙක් විදිහට වැඩ කරන්න තියෙද්දි ඒකෙන් එළියට ඇවිල්ලා මේ දේශපාලන වැඩවලට ආවේ මේ රටේ මේ මැදිහත් වීම අපි කළ යුතුයි කියලා. විශේෂයෙන්ම මේ අරගලේ වාගේ වගේ මතුවෙච්ච තරුණ දරුවන්ගේ ආවේශය අපිට ඉතාම පැහැදිලිව පේනවා. අවුරුදු 73ක දේශපාලන කාලය තුල ප්‍රතිපත්ති ඇතුලේ විශාල ගැටුමක් ඇති වෙච්ච නිසා දැන් මේ දවස්වල මම අද මේ පළවෙනි වතාවට කියන්නේ අපි මේ වැදගත් පාර්ලිමේන්තුවේ ඉන්න ඉතාම මම කරු කරන මන්ත්‍රීතුමාලා දෙපළකුත් ඉදිරියේ අපි මේ පාර්ලිමේන්තුව වාර අවසන් කරන්න ඉස්සර වෙලා විගණකාධිපතිවරයා විසින් සභාගත කෙරුවා. තාම මෙතුමාලාගේ අතට ඒක ලැබිලා නැහැ. පිටු 597ක විශාල වාර්තාවක් 2018-2022 කාලය තුල ආර්ථිකයේහි ප්‍රතිපත්ති සහ තීරණ ගැනීමේ වැරද්දක් වුණාද කියන එක හොයලා බලන්න කියලා බරපතල වාර්තාවක්. මේ වාර්තාවේ මහා බැංකුව මුදල් මණ්ඩලය ඒ කාලේ හිටපු මේ මෑතක් වෙනකම් 22 වෙනකම් හිටපු අමාත්‍යංශ ලේකම්වරු ඇමතිවරු මේ අය සම්බන්ධ මේ අයගේ තීන්දුව තීරණ සම්බන්ධ වාර්තාවක් මේකේ තියෙනවා. මේක විභාග කරලා සති දෙකක් ඇතුළත හැමදාම කෝප් කමිටුව රැස් වෙලා සති දෙකකින් මේ වාර්තාව පාර්ලිමේන්තුවට
ඉදිරිපත් කරන්න තමයි අපි මේ මාසේ 19 වෙනිදා ඉඳලා දින දාලා තිබුණේ. නමුත් අපිට ඒ වැඩේ කරන්න හම්බුනේ නැහැ. ඒකට අපි හිටපු මහ බැංකුව අධිපතිවරු ටික, අමාත්‍යාංශ ලේකම්වරු මේ අවුරුදු 4 ඇතුලේ ආර්ථිකමය තීරණ ගත්ත අය හැමදෙනාම ගෙන්නලා ජනතාවගේ පැත්තෙන් මේ ප්‍රශ්න ටික අහලා අපි බැලුවේ සමාජයට මේ රටට වාර්තාවක් ඉදිරිපත් කරන්න මෙන්න මේක තමයි වෙලා තියෙන්නේ කියලා. හැබැයි දැන් කනගාටුවට කාරණේ මේ වැඩේ කරගන්න හම්බුනේ නැහැ. ඊට පෙර පාර්ලිමේන්තුවේ වාර අවසන් කළා. ඊළඟට එන කෝප් කමිටුවේ මම ආවොත් ඒක අනිවාර්යෙන් කරනවා. නමුත් කවුරු ආවත් ඒ වාර්තාව ඉදිරිපත් කළ යුතුයි කියලා තමයි මම විශ්වාස කරන්නේ. මේක රටක් විදියට අපි මේ ප්‍රශ්න දෙස බලන්න ඕන. මේ පුද්ගලයෙක් විදිහට, පක්ෂයක් විදිහට, පවුලක් විදිහට ප්‍රශ්න දෙස බලලා තමයි අපි විශාල අනතුරකට වැටිලා තියෙන්නේ. ඒ නිසා මම ඔබේ ප්‍රශ්නේ අවසාන කොටසේ මේ කෝප් කමිටුව විසින් හොයාගත්ත දත්තවලට මොකද කරන්න කියන එක ඉතාම වැදගත් ප්‍රශ්නයක්. අපේ රටේ කෝප් කමිටුව පවතින්නේ ස්ථාවර නියෝග 120 යටතේ. ඒකට බලය තව ටිකක් ලැබිය යුතුයි. අපිටම මේක නීතිපතිවරයා හරහා යම්කිසි ක්‍රියාමාර්ගයකට යන්න. නමුත් ඒක දැනට ලැබිලා නැහැ. ඒ වුණත් මේ අපි සොයාගත්ත සහ අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන වාර්තා මත පදනම් වෙලා ඉදිරි කටයුතු රාශියක් මේ සමාජයේ ඕනෑම කණ්ඩායමකට කරන්න පුළුවන් තැනට ඒක ගෙනල්ලා තියෙනවා. ඇත්තටම එහෙම කරලා තමයි ওই රක්ෂණ සංස්ථාව නැවත අරන් තියෙන්නේ. ඒ වගේම එක කාලයක පී.පී. ජයසුන්දර මැතිතුමාගේ වැඩ තහනම් කළ එතුමාට කිසිම රාජ්‍ය නියෝගයක් රාජ්‍ය තනතුරක් දරන්න එපයි කියලා තීරණයක් දුන්නෙත් කෝප් කමිටුවේ නිර්දේශයක් මත වෙන කණ්ඩායමක් උසාවියට ගිය නිසා. ඒ නිසා මේ වාර්තා මත ඉඳලා බරපතල තීරණ ගණනාවක් සමාජයට මේ අරගල කරන තරුණයන්ට බුද්ධිමත් අයට ගන්න පුළුවන්. මම ආරාධනා කරනවා පාර්ලිමේන්තු වෙබ්සයිට් එකට ගිහිල්ලා මේ වාර්තා ටික පරිශීලනය කරන්න කියලා. පළමු වටේ අවසාන ප්‍රශ්නය මා යොමු කරන්න කැමති එරංග ගුණසේකර ඔබට. අපි පෞද්ගලිකව දන්න කාරණයක් තමයි ඔබ මේ අරගලය පටන් ගත්ත පළවෙනි දවසේ ඉඳන් මේ මොහොත දක්වා දිවාරය නොබලා මේ අරගලය ජයග්‍රහණය කරන්න ජය මාවතකට ගෙනියන්න කැපවීමෙන් වැඩ කරපු තරුණයෙක්. ඒකේ ප්‍රතිඵලයක් විදියට ඔබට සති ගාණක් හිරගෙදරට යන්න වුණා. මේ වෙනට මම දන්න විදියට විදේශ ගමන් තහනම් කළා විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට බාර දීලා තිබෙන්නේ. ඒ වගේ විශාල කැපකිරීම කළා මේ අරගලය වෙනුවෙන් කැපවෙච්ච තරුණයෙක් ඔබ. ඔබ දන්නවා මුල් කාලීනව මෙම අරගලයේ නිර්පාක්ෂික ස්වභාවයක් ගත්තා. නමුත් පසු කාලීනව අපි දැක්ක මේකට විවිධ දේශපාලන කණ්ඩායම් අපි තමයි මේ අරගලය කරන්න කියලා කිව්වා. උදාහරණයක් විදිහට ඔබගේ පක්ෂ නායකයාත් කිව්වා මේ අරගලය කරන්නේ අපි අපේ තරුණ සංගමය, අපේ තරුණ සංගම් කලා සංගම් මේකේ ඉන්නවා. ඒ විතරක් නෙමෙයි මේ පෙරටුගාමි පක්ෂයත් ඇවිල්ලා කිව්වා නෑ මේ අපි තමයි මේක කරන්නේ. පසු කාලීනව මේක සම්පූර්ණයෙන්ම දේශපාලනික මුහුණුවරක් ගැනීම නිසා ජන මතයක් ඇති වුණා මේ අරගලය යම්කිසි ආකාරයකට අල වුණා කියලා ජනතාව විසින් ප්‍රකාශ කරන්න ගත්තා. ඒ වගේම මේ ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ අරගලය හයිජැක් කරන්න යනවා කියලා ජනතාව අතර සාකච්ඡාවක් ගොඩ නැගුණා. කෙසේ නමුත් අරගලයේ ප්‍රධාන සටන් පාටි උනේ Go Home ගෝටා කියන සටන් පාටය. මේ අරගලයේ අවසාන සටන් පාටේ මේ වෙන විට සාර්ථක කරගන්න ඕගොල්ලන්ට හැකියාවක් ලැබිලා තියෙනවා. මේ වෙන විට ගෝඨාභය රාජපක්ෂ මේ රටින් ජනාධිපති ධුරයෙන් ඉවත් වෙලා මේ රටිනුත් පිටත් වෙලා ගිහිලා තිබෙනවා. මේ අරගලේ ප්‍රතිඵලයක් විදිහට මේ රටේ ජනාධිපතිවරයා බවට පත් වෙලා තිබෙනවා රනිල් වික්‍රමසිංහ මේ වෙන විට. දැන් මොකක්ද මේ අරගලය ඉදිරි පරමාර්ථය? දැන් ප්‍රධාන අරමුණ අපේ ඉෂ්ට වෙලා තිබෙන්නේ. මේ අරගලය මොකක්ද තවදුරටත් ඉදිරියට යනවද නැත්නම් අරගලය මෙතනින් නවත්තනවද? මොකක්ද අරගලය සම්බන්ධයෙන් ඔබේ තියෙන දැක්ම? එකක් ස්තුතිවන්ත වෙනවා මේ වැනි වැඩසටහනකට අපිව සම්බන්ධ කිරීම සම්බන්ධයෙන්. ඔබ අහපු ප්‍රශ්නයේ ප්‍රවේශය මම මේ ආකාරයට ගත්තොත් එහෙම එකක් ඔබ කියන කතාව ඇත්ත. මොකද මීට පෙර ඒ කියන්නේ අපි කියන්නේ මම මේක නිතර කියන එකක් කියන්නේ අපේ ජීවිත කාලය ඇතුළතදී අපි පොත්පත්වල තමයි අතර ජනතා අරගල කියන ඒවා දැකලා තිබුණේ. හැබැයි ලංකාවේ මං හිතන්නේ මෙවැනි ජනතා අරගල මං හිතන්නේ ඉතිහාසයේ පළවෙනි වතාවට වෙන විදිහකට ලියවෙන්නේ. ඒක නිසා ඒ අරගලයට සක්‍රීය කොටස්කරුවෙක් ලෙස දැන්ටත් සම්බන්ධ වීම පිළිබඳ අපිට නිහතමානී සතුටක් තියෙනවා. ඒ නිසා මේ අරගලය ආරම්භ වෙන්නේ කවුරුත් ප්ලෑන් කරපු එකක් එක නෙමෙයි. ඒ කියන්නේ මේ අරගලය ජනතාවගේ හැමදාම ලංකාව තුළේ ඒ කියන්නේ ගොවියන්ගේ කම්කරුවන්ගේ දීවරයන්ගේ ආපු ප්‍රශ්නේ තමයි එක විදිහකට මේක ගෝල් ෆේස් එක අර සංකේතමත් අරගලයක් බවට පත් වෙන්නේ. හැබැයි ඔබ කිව්වා වගේ මුල් අවස්ථාවේ මේකේ ගෝටා ගෝ හෝම් තමයි තිබුණේ. හැබැයි මොකද මේ විවිධ කණ්ඩායම් විවිධ සාකච්ඡා සෑහෙන ප්‍රමාණයක් ගෝල් ෆේස් එක ඇතුලේ සිදු වුණා. ඔබත් දන්නවා ඇති. ඒක නිසා මේක කියන්නේ ඇත්තටම පොතක් ලියන්න පුළුවන් නම් වෙන වෙලාවක මාර සුන්දර සහ අරගල
සහ විවිධත්වයක් ඇතුළේ තියෙන මාර අත්දැකීම් ප්‍රමාණයක් අපිට අපේ ජීවිතය තුළ දැන් තාමත් අපි එකතු කරමින් ඉන්නවා. ජයග්‍රහණ පරාජයන් ඉව ඔක්කොම ඒක ඇතුළේ තියෙනවා. ඉතින් නමුත් ඔබ කිව්වා වගේම හැබැයි අපිට ගෝට ගෝ හෝම් එද්දිම අපි අතර තිබුණ දේ තමයි ගෝට ගෝ හෝම් ආවට හැබැයි ඒක ඇතුළේ තිබුණා යම් දේශපාලනික හර පද්ධති ප්‍රමාණයක්. ඒ කියන්නේ ඒකේ ගෝට ගෝ හෝම් සංකේත වුණාට මේ 74ක් ආපු මේ දේශපාලන සංස්කෘතිය ප්‍රතික්ෂේප කරා. එතකොට මේ පැවතිච්ච දේශපාලන ක්‍රමය ප්‍රතික්ෂේප කරා. ඒ වගේම මේ හොරකම් දූෂණ වංචා නතර කරන්න ඕන කියන සංවාද තිබුණා. හොරා කාපු සල්ලි අත්පත් කරගන්න ඕන කියන සංවාද තමයි තිබුණේ. ඒතකොට ඒක තමයි තිබුණේ. හැබැයි අපිට තිබුණු ප්‍රධාන චෝදනාවක් තමයි දිගටම තිබුණ අරගලයට මේකේ මොකද්ද ඔයගොල්ලන්ගේ වැඩපිළිවෙල කියලා. එතකොට ඒක කියන කෙනාට ඒක ඇත්ත. මොකද වැඩපිළිවෙලක් හදන්න බෑ. මොකද හේතුව තමයි එතන පාර්ශවයන් ගණනාවක් ඉන්නවා. ඒක නිසා විවිධ දේශපාලන අදහස්, ඒ වගේම දේශපාලනික නොවන අදහස් සියල්ලම කැටිකොට තිබුණා. හැබැයි අපි මාස දෙකක් තුර සෑහෙන සංවාද කරලා අපිට පුළුවන් වුණා ක්‍රියාකාරී සැලැස්මක් හදන්න. එතකොට ඕකත් එක තමයි මම මේක සම්බන්ධ කරන්නේ. ඒ ක්‍රියාකාරී සැලැස්ම අපි හදද්දී ඒක පැහැදිලිව පළවෙනි එක තමයි ගෝට ගෝ හෝම්, දෙවෙනි එක තමයි රනිල් ගෙදර යා යුතුයි. තුන්වෙනි එක තමයි අපි මේ අන්තර්කාලීන ආණ්ඩුවක් හදන්න ඕනේ. ඒ අන්තර්කාලීන ආණ්ඩුව ඉතාමත් කෙටි කාලයක් ඇතුළතදී මාස 6ක් කියලා අපි දාලා තිබ්බේ. ජනතාවට සාහන දීලා ජනතාවට බලය දෙන්න ඕනකම තියෙනවා මේ රට මෙතනින් එහාට ඉස්සරහට ගෙනියන්න. හැබැයි දැන් මුනේ මොකද්ද? උන දේ තමයි يعني ලංකාවේ පළවෙනි වතාවට ලංකාවේ කියන්නේ සාමකාමී අරගලයකින් ඒ කියන්නේ අවි ආයුධ ප්‍රචණ්ඩත්වයේ පාවිච්චි නොකර අපිට පුළුවන් වුණා ඒ කියන්නේ අපි කියන්නේ ගෝල් ෆේස් එක විතරක් නෙමෙයි සමස්ත ජනතාව එකතු කරගෙන ගෝඨාභය ගෙදර යවන්න පුළුවන් වුණා. කතරගම දෙයියෝ වගේ අදහාදා හිටපු මහින්ද රාජපක්ෂ මහත්තයට අද පැත්තකට වෙන්න සිද්ධ වෙලා තියෙනවා. තුනින් දෙකක් කියන්නේ අපි දන්න විදිහට JRට පස්සේ දෙවන්ත බලයක් අත්පත් කරගත්ත නායකයා තමයි ගෝඨාභය. හැබැයි ගෝඨාභයට අද රටනුත් පිටුවහල් වෙන්න වෙලා තියෙනවා. හැබැයි ගැටලුවක් වෙච්ච දේ තමයි අපි දන්නවා දේශපාලන ක්‍රීඩාවක් නම් අපි විතරක් නෙමෙයි බෝල් කරන්නේ අපි විතරක් නෙමෙයි බැට් කරන්නේ. මොකද ඒක නිසා මේක මැදදි වෙච්ච ප්‍රශ්නයක් තිබුණා. අපි හිතුණා මේ මහින්ද මහත්මයා මේචලිස ඒ කියන්නේ මහින්ද ජෝන්ස්ටන්ලා ඊට පස්සේ දේශබන්දු තෙන්නකොල්ල කියන මැරයෝ පාවිච්චි කළා විශේෂම ගෝල් ෆේස් සාමකාමී අරගල ප්‍රහාරයේ එල්ල වෙච්ච වෙලාවේ අපිට විශ්වාසයක් තිබුණා මේ අරගලයේ එතනින් ජනතාවාදී තැනකින් අවසන් කරගන්න තිබ්බා. හැබැයි ඒකට ජැක් එක ගැහුවේ රනිල්. ඒක නිසා මොකද මේ දූෂිත කියන්නේ මේ මැච් එකේ ගත්තොත් එහෙම දැන් වෙලා තියෙන දේ තමයි ගෝඨාභය සහ මහින්ද ගිහිල්ලා තියෙනවා. සාටකේ අයින් වෙලා තියෙනවා. හැබැයි මහින්දලා බලය ආයි කෝට් එක ඇතුළට වහලා පාර්ලිමේන්තුව තුළ නැවත ජනාධිපති කෙනෙක් බවට පත් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා දැන් අපේ දෙවෙනි සටන් පාඩ තිබුණේ රනිල් ගෙදර යා යුතුයි කියලා. ඉතින් ඒක නිසා අරගලය දිගටම යනවා. ඒක නිසා අපි කියන්නේ රනිල් රාජපක්ෂ ගෙදර යා යුතුයි. ඒක නිසා අපේ අරගලය අවසන් වෙන්නේ නැහැ. හැබැයි අපි දන්නවා ලෝකේ ඒ කියන්නේ ඕනම අරගලයක් ඇතුලේ උච්චා වචනයක් තියෙනවා, ජයග්‍රහණයක් තියෙනවා, පරාජයන් තියෙනවා. ඔය වගේම රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ අර හයිජැක් කළා අග්‍රාමාත්‍යවරයා වුණාට පස්සෙත් අපේ අරගලේ යම් බිඳ වැටීම් ප්‍රමාණයක් වුණා. යම් පිරිස් අපිව අතහැරලා දාලා ගියා. හැබැයි අපි අරගල කරුවන් විදිහට අපි තාමත් විශ්වාසයෙන් ඒ අරගලය රැකීමින් තිබුණා. ඒ අරගලය තාමත් තීරණාත්මක මොහොතන් වල අපි ඉස්සරහට අරගෙන ගියා. හැබැයි ඒ විශ්වාසයත් එක්ක අපිට පුළුවන් වුණා මේ මාසේ 9 වෙනිදා එක් ජයග්‍රහණයක් ගන්න. නමුත් ජයග්‍රහණ ඉවර නැහැ. ඒක නිසා ගෝල් ෆේස් අරගල කරුවන් විදිහට අපි ඊයේ නුගේගොඩදී අපි කරුණු 7ක් මූලික කරගෙන අපි යෝජනාවලියක් අපි ඉදිරියට දැක්කා. ඒක නිසා අරගලය නව මාදිලියන් ඇතුලේ අනිවාර්යෙන් ඉස්සරහට යනවා. මර්ධනය ඇවිල්ලා තියෙනවා. ඒ මර්ධනය හුදකලා පුද්ගලයන් මතත් සමහර කණ්ඩායම් මතත් එනවා. ඒක තමයි මේ ප්‍රචණ්ඩත්වයේ ස්වභාවය. ඒකට අරගල කරුවන් විදිහට අපි කිසිසේත් ආපස්සට යන්නේ නැහැ. සමස්ත ජනතාවත් එකතු කරගෙන අපි අරගලේ ඉස්සරහට යනවා. ඒක නිසා අරගලේ මාදිලියන් වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි මේ අරගලේ සුවිශේෂත්වය. මාදිලියන් වෙනස් කරමින් අරගලේ ඉස්සරහට යනවා. නිසා අපේ අරමුණ තමයි අනිවාර්යයෙන්ම රනිල් රාජපක්ෂ ගෙදර යා යුතුයි. ඒ වගේම මේ පාර්ලිමේන්තුව විසිරෝලා ජනතාවට අනිවාර්යයෙන්ම අවස්ථාව දෙන්න ඕනකම තියෙනවා නව පාලනයක් ගොඩනගන්න. ඒ වෙනුවෙන් අරගල කරුවන් විදිහට අලුත් මාදිලියන් අලුත් උපක්‍රම පාවිච්චි කරමින් අපි ඉස්සරහට සටන් කරනවා. අපි පෞද්ගලික මේ අරගලේ හිටිය වගේම අපි බොහොමයක් හිටපු නිසා දන්නවා මේ අරගලේ මුල් කාලේ විවිධ දේශපාලන පක්ෂ කණ්ඩායම් සහභාගී වෙලා හිටිය නිර්පාක්ෂික ස්වභාවයක් තමයි ගත්තේ. මොකද දේශපාලන මතවාදයෙන් මේ අරගලේට ගොනු වුණේ නැහැ. විශාල සම කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් සහභාගී වෙලා හිටියා. නමුත් මේ ජනතාවගෙන් දැන් එන චෝදනාවක් තියෙනවා පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ මේ අරගලය හයිජැක් කරන්න ගියාද ඒ හරහා මේ අරගලේ යම්කිසි
අල උනාද වගේ මතයක් මේ වෙනකොට සමාජගත වෙලා තිබෙනවා. මොකද ඉතාමත් කෙටි පිළිතුරක් මේ සම්බන්ධයෙන් බලාපොරොත්තු වෙන්නේ. මෙහෙමයි මම හිතනවා දැන් ජනතා විමුක්ති පෙරමුණේ තරුණාංශයේ විදියට එතන වැඩ කරපු කවුරුත් දන්නවා අපි වැඩ කරේ කොහොමද කියලා. දැන් හිතනවා ඇත්තටම හයිජැක් කරන්න පුළුවන් වුණා නම් හොඳයි කියලා. මොකද රනිලුත් ගෙදර යවන්න පුළුවන්කම තිබුණානේ. ඒ නිසා මම හිතන්නේ අපිට එහෙම අරමුණක් තිබුණේ නැහැ. අපි එතන මේ මොහොත වෙද්දිත් අපි ඒ සාමූහිකත්වය, ඒ ආදරය, ඒ සහෝදරත්වය රකින්න. ඒක නිසා හයිජැක් කරන්න සමහරට මේ ප්‍රශ්නේ මෙතනින් එහාට කෙලවර වෙන්නත් තිබුණා. ඒක නිසා එහෙම එකක් තිබුණේ නැහැ. මොකද ඔබ දන්නවා ජනතා විමුක්ති පෙරමුණ විශේෂයෙන්ම අපි සමාජවාදී තරුණ සංඝ විදියට අපි මේ ගෝල් ෆේස් එක විතර නෙමෙයි වැඩ කරන්නේ. දැන්ටත් එහෙමයි. දැන්ටත් ගෝල් ෆේස් එක විතරක් වල නෙමෙයි අපි වැඩ කරන්නේ. මුළු රට පුරාම අපි වැඩ කරනවා. ඒක නිසා ගෝල් ෆේස් එක අපිට එක අරගල මධ්‍යස්ථානයක් විතරයි. හැබැයි එතන තියෙන සාමූහිකත්වය අවසාන මොහොත දක්වා සටන් කිරීම, ඒ ආදරය අපි ඊරහඳමින් රකිමින් තමයි ඉන්නේ. ඒ විශ්වාසය අපි තාමත් එතන තියලා තියෙනවා. පළවන වටය ඉතාමත් සාර්ථකව අවසන් කරන්නට අපිට හැකියාවක් ලැබුණා. මීළඟට අපි යොමු වෙන්නේ දෙවන වටයට. දෙවන වටේ අපි සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ මේ රට ගොඩ නැගී යුතු ආර්ථික හා දේශපාලනික සැලැස්ම කුමක්ද යන්න අපි මේ සියලු දෙනාත් එක්කම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. සියලුම දෙනාට මේ සාකච්ඡාවේදී විනාඩි 10ක කාල සීමාවක් ලැබෙනවා තමන්ගේ සැලැස්ම ගැන රටට කරුණු ඉදිරිපත් කරන්න. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන 1948 මේ රටෙන් බ්‍රිතාන්‍යයන් යනකොට බ්‍රිතාන්‍යයන් කිව්වේ මේ රට තමයි අනාගතයේ ආසියාවේ ශ්‍රේෂ්ඨලන්තය. ඒ වගේම සිංගප්පූර නිර්මාණය වෙන්නේ කොළඹ දිහා බලාගෙන. නමුත් අවාසනාවකට වසර 74කට පස්සේ අද අපිට සිද්ධ වෙලා තියෙනවා වෙනත් රටවල් වලින් හිඟා කන්න. මේ தത്വෙට මේ අවුරුදු 74ක් රට පාලනය කරපු සියලුම දේශපාලන පක්ෂ අඩු වැඩි වශයෙන් වගකිව යුතුයි. දෙවන වටේ පළවෙනි ප්‍රශ්නය මා යොමු කරන්න කැමති සරත් ෆොන්සේකට. ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියලා තියෙනවා සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩනගන්න ඕන, සර්වපාක්ෂික පාලනයක් ඇති කරන්න ඕන, සර්වපාක්ෂික පාලනයක් ඇති කිරීමෙන් අනතුරුව ආර්ථික වැඩසටහනක් ඇති කළ 2048 වන විට මේ රට සංවර්ධිත රටක් බවට පත් කරනවා කියලා. ඔබ හිටපු යුද හමුදාපතිවරයා, හමුදා නිලධාරීන් ලක්ෂ ගානකගේ ප්‍රධාන පරිපාලන නිලධාරියා, ඔබට පරිපාලනය සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් තිබෙනවා. මම කැමතියි මේ අවස්ථාවේ දැනගන්න ඔබ මේ මොහොතේ රටේ ජනාධිපතිවරයා බවට පත් වී සිටියා නම් මෙම ආර්ථික අර්බුදයට විසඳීමට මෙම දේශපාලන අස්ථාවරත්වය නැති කිරීමට නායකයෙකු වශයෙන් ඔබ ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද? ඔබතුමා මම පොඩ්ඩක් ක්ලැරිෆයි කරන්න ඕනේ. ජනාධිපතිතුමා කියලා තියෙන 2048 වෙනකොට සංවර්ධිත රටක් වෙනවා කියලාද? ඔබතුමා මම රනිල් වික්‍රමසිංහ මහත්මයා ඒක දකින්න ඉන්නේ කුත් නෑ මම හිතන්නේ. ඔය වගේ සුන්දර සීනි බෝල කතා අපි උගාක් අහලා තියෙනවා. මම දේශපාලනයට එන්නේ ඉස්සෙල්ලා ඉඳගෙනත් අහලා තියෙනවා. දේශපාලනයට ආවට පස්සේ නිතර යනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ මම එතුමාත් එක්ක පුද්ගලික කිසි ප්‍රශ්නයක් නැහැ. මගේ නායකයා වෙලා හිටිය කාලයක් මම දේශපාලනයට ගෙනීමටත් මූලිකත්වය දුන්න එක පුද්ගලයෙක්. එතුමායි ජනතා විමුක්ති පෙරමුණේ නායකයා තමයි මම දේශපාලනයට ගෙනාවේ. එතකොට එතුමා කියන මේ ඒ විදියට රට ගැන දකින්න හීන රාජාසන කතාව දැක්කවමත් මට මතක් වුණා. ඉතින් රාජාසන කතාවේ එතුමාගේ එක තැනක තියෙනවා සතරවරන් දෙවියෝ ගැන කියලා තියෙනවා. ඊළඟට පරාක්‍රම බාහුව ගැන කියලා තියෙනවා. එක දිය මිදක්වත් සාගරයට අරින්නේ නැහැ කියලා තියෙනවා. මේක ආසියාවේ ධාන්‍යාගාරය කරනවා කියලා තියෙනවා. ඊළඟට වර්තමාන ආසියාවේ ආතිය කේන්ද්‍රස්ථානය කරලා කියලා තියෙනවා. තට්ටු නිවාස හිමියන්ට තට්ටු නිවාස දෙනවා කියලා තියෙනවා. කඳුකරේ ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න විසඳනවා කියලා තියෙනවා. ඔය ප්‍රශ්න මං හිතන්නේ අපි පහුගිය අවුරුදු මම දේශපාලනයට එන්නේ ඉස්සෙල්ලා ඉඳගෙනත් උගාක් නායකයෝ හැමදාම ඡන්දපොරොන්දු වල අයවැය කතාවේදී කියන දේවල්. ඒකන්ද මම නම් දැක්කේ රාජාසන කතාවේ උගාක් බොළඳ දේවල් කියවුණා කියලා මං හිතන්නේ. මම එතුමා හම්බෙච්ච වෙලාවේ එතුමාගෙන් මම ප්‍රශ්නයක් ඇහුවා. ඇයි මේ මර්ධනය කර වෙලාව නාස්ති කරන්නේ? ඒ දූෂණය නවත්තන රටේ ඒ වෙලාව පාවිච්චි නොකරන්න කියලා. එතකොට එතුමාගේ ළඟ හිටපු මන්ත්‍රී කෙනෙක් ගෙනෙල්ලා එතුමාගේ රාජාසන කතාවේ පොත මට දීලා
එතුමාට දීලා පැරග්‍රාෆ් එකක් පෙන්නුවා මෙන්න මේ පොතේ මෙතන ඔබතුමා දූෂණය ගැන කියලා තියෙනවා කියලා. එතකොට ඒ දූෂණය ගැන කියලා තිබුණේ එක පේලියයි. ඒ පේලියේ තියෙන්නේ වර්තමානයේ අපේ රටේ ජනතාව දූෂණය ක්‍රියාත්මක වෙනවා කියලා පවසනවා. එච්චර තමයි තිබ්බේ ඒකේ මට විදියට. එක පේලියයි. එතකොට ඒ විදියට තමයි මේගොල්ලන්ගේ ආකල්ප යොමු වෙලා තියෙන්නේ. එතකොට මට තේරෙනවා වර්තමාන රජයේ නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා රජයේ තියෙනවා පොහොට්ටුවේ ප්‍රබලයෝ තමයි තාම මේකේ ඉන්නේ. මේ රට විනාශ වෙලා අද මෙතෙන්ට වැටුණ එකට ගෝඨාභයට තනිකරම චෝදනා කරන්න බෑ. ගෝඨාභයට චෝදනා එල්ල වුණේ ගෝඨාභය ආවේ සිස්ටම් චේන්ජ් කරනවා කියලා. එතකොට මේ සිස්ටම් චේන්ජ් කරනවා කියන එකේ මම දැක්කේ ප්‍රධාන සාධකය හැටියට මම බලාපොරොත්තු වෙන්නේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා කියලා. නමුත් එයා ඒක කෙරුවේ නැහැ. තියෙන විදිහටම යන්න පටන් ගත්තා. ඒකට හේතුව තමයි මේ පක්ෂයේ ඉන්න එයා ජනාධිපති කරන්න කැපවුණ පක්ෂයේ ඉන්න ප්‍රබලයෝ ওই වර්තමාන රජයේ ඕකේ ඉන්න කට්ටිය කැමති නැහැ මේ සිස්ටම් එක චේන්ජ් වෙනවට. මේ සිස්ටම් චේන්ජ් කියන එකේදී ප්‍රධානම ඉහළින්ම ඉන්නවන් තැනක් තමයි දේශපාලන සංස්කෘතිය. ඒ සංස්කෘතිය මත ගොඩනැගිලා තියෙන විශාල ප්‍රශ්න විශාල ප්‍රමාණයක් මේ රටේ. දැන් අද ඔබතුමා දැන් උදාහරණයක් හැටියට මෙතන අපිට නමින් කතා කරනවා. දැන් ඔබතුමා එතනුත් පොඩි සිග්නල් එකක් දෙනවා මේ සිස්ටම් එක චේන්ජ් වෙන්න ඕනේ කියලා. නමුත් ඒ වගේ නෙයි ඊට වඩා බරපතල දේවල් තියෙනවා. ඒකට මේ රටේ මොන සැලසුමක් ගෙනාවත් මම විශ්වාස කරනවා මේ රට බේර ගන්න නම් ආර්ථික විශේෂඥයන්ට පවණක් මේක කරන්න බෑ. අනිත් එක අපේ විශේෂඥ මහත්මයෙක් මෙතනත් ඉන්නවා. ආණ්ඩුවෙත් ඉන්නවා අපේ පැත්තෙත් ඉන්නවා. මගේ අත්දැකීමෙන් මම දන්න දෙයක් තමයි මේ ආර්ථික විශේෂඥයෝ සමහරවිට එක එක පක්ෂවල හිටියට උගාක් අය එකම විද්‍යාලයට ගිහිල්ලා තියෙන්නේ. ඊළඟට එකම විශ්වවිද්‍යාලයට ගිහිල්ලා තියෙන්නේ. එකම උපදේශකවරුන්ගේ දේශනා අහලා තියෙනවා. සමහරට පශ්චාත් උපාධි වලට එකම විශ්වවිද්‍යාල පිටරට ගිහිල්ලා තියෙනවා. එතකොට ආර්ථික විද්‍යාව කියන එක විද්‍යාවක් නම් ඒකේ මූලික හේතු මත තමයි කොහොමුණත් මේවා මේ කළමනාකරණය කරන්න වෙන්නේ. ඉතින් ඒක හන්දා ඒ මූලික ආර්ථික විද්‍යාවේ කළමනාකරණය කිරීමට අවශ්‍ය මූලධර්ම අවුල් නොකර ඒ වැඩේ කරන්න හැටි ඒගොල්ලෝ දන්නවා. එතකොට ඒක අනිවාර්යෙන් අවශ්‍යයි. නැත්නම් මේ පොඩි බුලත් තිරි කඩයක් දාගෙන කෙනෙකුට රටේ ආර්ථිකය පාලනය කරන්න ගියොත් කරන්නත් බෑ. මම වගේ මම ආර්ථික විශේෂඥයෙක් නෙවෙයි හින්දා මට තනියම ඒක කරන්නත් බෑ කවදාවත්. ඒතකොට ඒ වගේ තත්ත්වයක් තියෙනවා. නමුත් ලෝකේ දියුණු වෙච්ච රටවලුත් මෑතකදී අපි හිතමු සිංගප්පූරුව, ලී කුවාන් යූගේ, මැලේසියාව. මම මේවා උදාහරණ දෙන්න මොකද හැමෝම දන්නවා හන්ද මේවා. ඩොක්ටර් මහතීර් මොහමඩ්. ඒ රටවල් වෙනස් කරනකොට වෙනස් මාතකට ගන්නකොට ආර්ථිකය කළමනා කිරීම වගේම ඊටත් වඩා වේගයෙන් ඒගොල්ලෝ රටවල් දූෂණය නවත්තන එක, විගණනයේ ස්ථදින් ක්‍රියාත්මක කරන එක, අවභාවිතය නවත්තන එක, ඒ වගේ ඒවාට ප්‍රමුඛත්වය දුන්නා. එතකොට ඒවට ප්‍රමුඛත්වය දෙන්න ඕනේ. එහෙම නොකර වර්තමානයේ අපි දකිනවා ආර්ථික සැලැස්මක් හදන්න උත්සාහ කරන මහ බැංකුවේ අධිපති සහ තව ඊට අදාළ ෆිනෑන්ස් මිනිස්ටර් මුදල් නැමැති ඒවයි කට්ටිය. නමුත් ඒගොල්ලෝ මේ දූෂණය කළමනාකරණය කිරීමට දූෂණය කළමනාකරණය කරනවා නෙමෙයි. කළමනාකරණය කරන හොඳට දූෂණයෙන් වාසි ප්‍රයෝජන ලබන අය. මේ දූෂණය නැවැත්වීමට රටේ තියෙන අභාවිතය නැවැත්වීමට ඊළඟට විගණනය හරියට නොකිරීම. දැන් අපේ චරිතරේ හේරත් මහාචාර්යතුමාත් කිව්වා කෝප් කමිටුවේ හුඟක් දේවල් ඉදිරිපත් වෙලා නිවැරදි කරනවා පෙන්වා දෙනවා. නමුත් එතනින් එහාට නීතිමය ක්‍රියාමාර්ග වලට යෑමට අවශ්‍ය අවකාශ නැහැ. මේක හන්ද ඒක විශාල ප්‍රශ්නයක්. එතකොට මේ ආකාරයට පෙළ හැදෙන්න ඕනේ. එතනදී මම දකින දෙයක් තමයි අපි කතා කරමු වර්තමාන රජය ගැන. මේ වර්තමාන රජයේ අනිවාර්යයෙන්ම නම් ගම් නම් මෙතන කියන්න හොඳම නැහැ කොහොමද? ඉන්න 50%කට වැඩි අය අපි පුද්ගලිකවම දන්නවා. ඒගොල්ලෝන්ගේ ජීවිතය ගොඩනැගිලා තියෙනවා එක එක ජාවාරම් හරහා, එක ක්‍රමයේ දාරහා, මුදල් ලම්බ කිරීම හරහා, දේපල ගැනීම හරහා.
ඒ තියෙන බලය පාවිච්චි කරලා ඒගොල්ලෝ ප්‍රතිරූප හදා ගන්න, ඒගොල්ලෝගේ ජීවිත ගොඩනගා ගන්න, දේපල ගන්න, එහෙම ක්‍රියාත්මක වෙන කට්ටියක් ඉන්නවා. ඊට පස්සේ ඒකේ ඉතා කුඩා ප්‍රතිශතයක් මං හිතන්නේ ඉන්නවා 15% විතර ඒ රජේ අපිට කතා කරනවා මැද පෙළ තරුණ පසු පෙළ කට්ටිය සමහරලාට සමහර ඇමතිවරුත් ඉන්නවා. රට ගැන හැඟීමක් තියෙන අය. දූෂණයට විරුද්ධ කට්ටිය. එතකොට එහෙම කට්ටියකුත් ඉන්නවා. නමුත් අර තව ඉන්නවා අපි 130ක් 35ක්. ඒගොල්ලෝ දේශපාලනයට අවිල්ල තියෙනවා. ඒගොල්ලන්ට දැක්මක් නැහැ. මේ දේශපාලනයෙන් රටට වෙන හානිය තේරුම් ගන්න දැක්මකුත් නැහැ. මේ රට ගොඩනගන්න මේ දේශපාලනයෙන් යමක් කරන්න පුළුවන් කියන දැක්මකුත් නැහැ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. අර දැක්මක් තියෙන අය කියලා මම කිව්වේ ඒ කුඩා ප්‍රතිශතයක්. ඒගොල්ලෝ පසුපෙළේ ඉන්නවා, මැදේ ඉන්නවා. ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම ටිකක් දිග ගමනක් යන්න වෙනවා. ඒගොල්ලන්ට මඟ පෙන්නන කට්ටිය උඩින් ඉන්න ඕනේ. ඒගොල්ලෝ උත්සාහයෙන් ඉදිරියට යන කට්ටිය ඉන්න ඕනේ. එහෙම ක්‍රමවේදයක් පාර්ලිමේන්තුව ඇතුලේ හැදෙන්න ඕනේ. ඒකට එහෙම ක්‍රමවේදයක් හැදීමේදී අර දූෂිත කට්ටියයි තියෙන දේශපාලන සංස්කෘතියෙම කාලය ගත කරන්න පුරුදු වෙලා ඉන්න කට්ටිය දැක්මක් නැතුව වෙනසක් කියලා ඒ කට්ටිය ගැන මොකද්ද කරන්න කියලා. මං හිතනවා මේ අරගලයටත් ওই ගැටලුව තමයි තියෙන්නේ. අරගලය මේ රජයට විරුද්ධව දැන් මේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මහත්මයා කියපු විදියට ඒගොල්ලොත් කතා කරන්නේ මෙතන මේ ගෝඨගෝහෝම් රනිල් ගෝහෝම් ඒවා මම දැක්ක විදියට අරගලේ සටන් පාට ඒ ඉලක්ක තිබුණා. නමුත් පොදුවේ අපි දැක්ක දෙයක් තමයි රටේ ජනතාවගේ හිතේ තියෙන අරගලේ. ගාලු මොහොතර මම දකින්නේ සංකේතය තමයි එතන තියෙන්නේ. මේක ජනතාව රට පුරාම ජනතාවගේ හිතේ තියෙන අරගලේ. ඒ හිතේ තියෙන අරගලේ තියෙන්නේ දූෂණය නිසා රට නැති වුණා. ඒක ගෝඨාභයක ඇවිල්ලා හරියට කල්පනා කරේ නැති ඉඳ ගෝඨාභය 7-5ක වැඩක් නැහැ කියලා එළියට දැම්මා. දූෂණය නිසා රට නැති වුණා. රටේ දේපල සම්පත් මිනිස්සු හොරකම් කරා. ඒ හොරකම් කරපු අය දඬුවම් කරන්න ඕනේ. ඒ හොරකම් කරපු දේවල් නැතලා ලබා ගන්න ඕනේ. ඒ වගේ දෙයක් තමයි තියෙන්නේ. ඒක තමයි රටේ තියෙන්නේ. එතකොට මම දකිනවා තව පැත්තක් මේකේ තියෙනවා. අපේ ලංකාවේ ඉතිහාසය බැලුවොත් මේ 74 වසරක නිදහස ලැබුණාන් පස්සේ මම හමුදාවට බැඳුනේ 1970. ඩොලර් එක රුපියල් 4යි. මගේ පඩියේ කාලේ රුපියල් 230යි. මගේ අම්මගේ තාත්තගේ දෙන්නගේම පඩිය රුපියල් 700යි. ඒ දෙන්න මගේ සහෝදරයෙක් විශ්වවිද්‍යාලේ පෙරදී නඩත්තු කරා. දරුවෝ දෙන්නේ කොළඹ ආනන්ද විද්‍යාලයේ බෝඩිමේ නඩත්තු කරා. තව ගෑනු ළමයි දෙන්නෙක් නඩත්තු කරා. එතකොට එහෙම තිබුණ රටක් මේක. අපේ මුදලට වටිනාකමක් තිබ්බා. ඒ වටිනාකම එන්න බාල්දුවේ ගිහිල්ලා අද ඒ රටේ ඒ කාලේ මේ රටේ මේ 3 wheeler වගේ තිබුණෙත් නැහැ. ටැක්සි තමයි තිබුණේ. ඕන කෙනෙක් යන්නේ ටැක්සි එක. එතකොට මේ රට දුප්පත් වෙවි යනකොට දැන් ওই සමහර රටවල 3 wheel නැති වෙගෙන යනකොට තායිලන්තේ වගේ රටවල් වල අපේ රටවල ඒවා එන්න පටන් ගත්තා. ඉන්දියාවේ සමහර ප්‍රදේශවල 3 wheel නැති වෙගෙන යනවා. එතකොට මේ රට එන්න කඩන් වැටුණා කියන එක ඉතා පැහැදිලි. එතකොට මේ කඩන් වැටීමේදී මම දැක්කේ නෑ අපේ තිබුණ කිසිම රජයක් අවස්ථා දෙක තුනකදී ඇරෙන්න මං හිතන්නේ. ඩී.එස්. සේනානායක මැතිතුමා ගල්ඔය ව්‍යාපාරයේ මං හිතන්නේ රටේ ආර්ථිකයට විශාල හයියක් දුන්නා. ඊට පස්සේ මහවැලියෙන් අනිවාර්යයෙන්ම ජයජයවර්ධන රජේ හයියක් දුන්නා. නමුත් සම්පූර්ණයෙන් ආර්ථිකය ඔසවලා තියලා ඉවරලා අපේ රුපියලේ වටිනාකම වැඩි වෙන තත්ත්වෙට ඒක ව්‍යාපෘතියෙන් කරන්න බෑ. ඊළඟට ඇඟලුම් කර්මාන්ත සහ විවෘත ආර්ථිකයෙන් රැකියා ලැබිලා ඉවරලා යම් කිසි ශක්තියක් ආවා. අපට විදේශ විනිමය ලැබෙන්න පටන් ගත්තා. ඒකෙන් යම් කිසි සේවයක් වුණා ජාතියක් හැටියට. ඊට අමතරව මම හිතන්නේ මේ රටේ ජාතියක් හැටියට උන එකම සේවය තමයි අපි යුද්ධ දිනපු එක. යුද්ධ දිනලා රටේ ඒකීභාවය ආරක්ෂා කරපු එක. එතකොට ඔය වගේ කාරණා ඇරෙන්න රටේ තියෙන මුදල් ටික හොඳ වෙලාවට අපේ මිනිස්සු පිටරට ගිහිල්ලා දහ දුක් විඳලා සල්ලි ඕනවා මෙහෙට. අපේ විනාඩි 10ක් කාලෙ අවසන් යන්නේ. හොඳයි. කෙටියෙන් අවසන් කරා. මිනිස්සු දුප්පත් හින්දා රට දුප්පත් සමෘද්ධිලාභීන් හැම ආණ්ඩුවම මාරු වෙනකොට ලක්ෂ 5කින් විතර වැඩි වෙනවා. දුප්පත්කම වැඩි හින්දා මිනිස්සු දහ දුක් විඳින්න යනවා මැද පෙරදිගට. ඒ එන සල්ලි වලින් තමයි අපේ ආර්ථිකය බැලන්ස් වෙන්නේ. තෙල් ටික ගන්න ඒ සල්ලි වලින්. ඒ තෙල් ටික ගැනීම මත තමයි අඩු ගානේ ටුවරිස්ට්ලා එන්නේ ඒ අංශය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ දුප්පත් මිනිස්සු දුහ දුක් විඳලා වෙන සල්ලි ටික තමයි අපේ රට ඔසවාගෙන ඉදිරියට යන්නේ. වර්තමාන පාලකයෝ මේක වෙනස් විදියකින් රටට මුදල් උපයන්න ක්‍රමවේදයක් කිසිම රජයකින් ඇවිල්ලා නැහැ. අඩු ගානේ
අපනයන වැඩි වෙලා කර්මාන්ශාලා වැඩි වෙලා ජනගහනය වැඩිවීමට සාපේක්ෂව ඒ ඇති වෙලා බොහොමත්ම ස්තුතියි ඔබතුමාට. මම කැමති දෙවන වටේ දෙවන ප්‍රශ්නයට යොමු වෙන්නට කුමාර වේල්ගමට. ඔබ දන්නවා මේ වන විට රටේ තරුණ ප්‍රජාවට විශාල වශයෙන් රැකියා හිමි වෙලා තියෙනවා. මේ වෙනකොට මධ්‍ය පරිමාණ සුළු පරිමාණ ව්‍යාපාර සම්පූර්ණයෙන් බිඳ වැටලා තියෙනවා. රටේ ලක්ෂ ගණනක ජනතාව මහපාරට වැටලා තිබෙනවා. තෙල් පෝලිම්, ගෑස් පෝලිම් එන්න වැඩි වෙලා තිබෙනවා. මේ රට ආර්ථික වශයෙන් දැවැන්ත අගාතයකට ගිහිලා අද මිනිස්සුන්ට වේලක් දෙකක් කාලා ඉන්නෙත් ඉතාම අමාරු තත්යකට මේ රට පත් වෙලා තිබෙනවා. නමුත් ජනතාවට පෙනෙන්න තිබෙන කාරණය තමයි රටේ මෙච්චර මිනිස්සුන්ට ප්‍රශ්න තිබ්බත් මේ පාර්ලිමේන්තුව තවමත් උත්සාහ කරන්නේ තමන්ගේ සර්වයිවල් එක එහෙමත් නැත්නම් මේ 225 පැවැත්ම තහවුරු කරගන්න. එහෙමත් නැත්නම් මේ අවුරුදු 74ක මේ ජරා ජීර්ණ ක්‍රමවේදය ආරක්ෂා කරගන්න මේ පාර්ලිමේන්තු മന്ത്രിවරුන් සටන් කරන ආකාරයක් තමයි ජනතාවට පේන්න තියෙන කාරණේ. ඔබ විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් ඒ වගේම පක්ෂ නායකයෙක් වශයෙන් ඔබට මොකක්ද මේ සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ? මොකක්ද මේකට තියෙන විසඳුම? මොකක්ද මේ ආර්ථික ගැටලුවට තියෙන විසඳුම? මොකක්ද මේ දේශපාලන අස්ථාවරත්වය මේ රට තුල නැති කළ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කරගන්න මොකක්ද අපි ගන්න ඕන ක්‍රියාමාර්ග? රට ආර්ථික වශයෙන් ස්ථාවර වෙන්න මොකක්ද අපි ගන්න ඕන ක්‍රියාමාර්ගය? මොකක්ද ඒ සැලැස්ම? දැන් පාර්ලිමේන්තුව ගැන කතා කරුවොත් පාර්ලිමේන්තුව 1948 ඉඳන් තියෙනවා. මේ ක්‍රමය. ඉතින් මේ 1948 ඉඳන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තේරුවේ මහ ජනතාව. හොඳ වැඩ කෙරුවත් නරක වැඩ කෙරුවත් අපි ආර්ථිකයේ බිමට දැම්මත් නැවතත් තේරුවේ ඒ මහ ජනතාව. ඉතින් ඒක නිසා මේක එක පැත්තක කොටස් කරුවෝ මහ ජනතාව. අනිත් එක තමයි දැන් අපි ගත්තොත් පාර්ලිමේන්තුව ඇතුලේ මම හිතන්නේ මන්ත්‍රීවරු මහ ජනතාවන නියෝජනය කරන ඔවුන්ගේ අදහස් ඉතින් ඒව වෙනස් වෙනවා. පිටින් පිට ඒක මම පිළිගන්නවා. පාර්ලිමේන්තුව ඇතුලේ විශේෂ වරප්‍රසාදයක් කියලා දෙයක් ලැබෙන්නේ නැහැ. දැන් මම ඉස්සර පාර්ලිමේන්තුවේ රෝන දවල් කෑමක රුපියල් 5යි. දැන් ඒක රුපියල් 250ක් නැගලා. ඒ මිතුමන්ලා තමයි ඒකට මුල් උනේ. මේ රුපියල් 250ක් නැගලා. ඒ වගේ ඉතින් අපිට සාමාන්‍ය රුපියල් මම හිතන්නේ දැන් 54000යි ඔක්කොම එක අහු වෙනකොට තව අපි ඔය ටෙලිෆෝන් බිල් අරව මේ එක අහු වෙනකොට පැටියක් හම්බ වෙනවා. වැටුපක් කියන්නේ වැටුප නෙවෙයි ඒක. ඒකේ ජීවන සමග. ඉතින් ඒකෙන් ඉතින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හත්තු වෙන්න ඕන. ඉතින් ඒ ඇරෙන්න පාර්ලිමේන්තුව ඇතුලේ හැසිරෙන ආකාරය ගැන මම නම් කැමති වෙන්නේ නැහැ. ඒක තාමත්ම අසීචාරාර විදිහට හැදෙන්නේ. පාර්ලිමේන්තුවක් වගේම උත්තරීතර සභාවක්. මේ උත්තරීතර සභාව ඇතුලේ හරියට නිකන් මේ මට ඒක කියන්න බෑ. මම හිතන්නේ කොම්පැනි වීදියේ ඉන්නේ ඊට වැඩිය හොඳයි. ඉතින් මම හිතනවා ඒක අපි හරි ගස්සගත යුතුයි. අපි පාර්ලිමේන්තුවේ කතා කරන්න ඕනේ මහ ජනතාව සහ රටේ ආර්ථිකය ගැන පමණයි. එහෙම නැතුව එක ගහගන්නයි මඩ ගහගන්නයි අරු හොරා මූ හොරා බැලිනම් ඔක්කොම හොරු. නමුත් ඔප්පු කරන්න බෑ. කියන්න බලන්න එක තැනක ඔප්පු කරු. එක තැනක් නෑ ඔප්පු කරු. බලන්න මේ හිටපු මහ බැංකුවේ අධිපතිතුමා මේ රටේ ප්‍රවර්ධනය කියලා ඇමරිකාවට ඩොලර් මිලියන 600 කීයද විශාල ගාණක් සල්ලි දුන්නා. ඒ ගත්ත මිනිහා හිරේ ගියා. දුන්න මිනිහා දෝනේ කියනවා. අද මෑතකදී අධිකරණයෙන් තීරණය කරා ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා නෑ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා යන්නේ ඒක වෙනම ප්‍රශ්නයක්. මේක වෙනම ප්‍රශ්නයක්. ඇමරිකාවේ මේ ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා කියලා ඩොලර් මිලියන 600 ගණන්ට 700 ගණන් දුන්නා. කෙනෙකුට මේ මහ බැංකුවේ ඒ ගත්ත මිනිහා ඉතින් ගත්ත මිනිහා ඇමරිකාවෙන් හිරේ දැම්මා. ජාලි වික්‍රම සූරිය. ඔව්. එයා හිරේ දැම්මා. නමුත් මේක දුයිපු මිනිහට මොකුත් නැහැ. මේක මං කියන්නේ සරල උදාහරණයක්. ඒක ඉස්සර ඒක නිසා අපේ රටේ නීතිය ඊටම මීට වැඩිය හොඳ කියන්නේ ටිකක් අද මට්ටමකට ගේන්න ඕනේ. ඔය ෆොන්සේකා මහත්තයා කියපු මැලේසියාවයි මේ කොහෙද මේ ඉන්දියා සිංගප්පූරුව නීති තද වැඩි හින්දා තමයි ඒගොල්ලන්ගේ මේ වගේ විනයක් ගේන්න පුළුවන්කම ලැබුණේ. ඉතින් ඒක නිසා අපි නීති කවුරු ආවත් හොඳ නීතියක් ගේන්න ඕනේ. කවුරු හරි හොරගම් කරලා ඇහුනොත් යාට දැඩි දඬුවම් දෙන්න නීතියක් ගේන්න ඕනේ. ඒක එකක්. ඉතින් ආර්ථිකය ගැන කතා කරුවොත් ඉතින් ආර්ථිකය අපි හැමදාම තේපොල් රබර්. අපි ඒ කාලේ තිබ්බේ තේපොල් රබර්නේ.
ඒවයින් අපිට හොඳ ආදායමක් හම්බ වුණා. අපි ඊට පස්සේ චීනෙන් ඒ කාලේ මෙහෙන් රබර් යවනවා එහෙන් හාල් වෙනවා. නමුත් ඊට පස්සේ අපේ රට හාල් වලින් ස්වයං පෝෂිත. දැන් වුණත් අතු හොරියට හරියට පොර ටික දෙනවා නම් මේ රට පිට රට යවන්න පවා. අර රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා තියෙනවනේ මේ ධාන්‍යාගාරයක් කරනවා කියලා. ඒ ධාන්‍යාගාරය කරන්න පුළුවන්. මේ ධාන්‍යාගාරයක් තිබුණා ලංකාවේ. අපේ කාලේ. ඉතින් අපි තේපොල් රබර් වලින් තමයි ඒ කාලේ අපි ජීවත් වුණේ. ඒ කාලේ මේ පිටරට මිනිස්සු ගියෙත් නෑ වැඩට. අනිත් එක මේවා තිබුණෙත් නෑ. මේක කාමන් ෆැක්ටරි තිබුණෙත් නෑ. ඉතින් කෘෂි කර්මෙන් තමයි අපි දිනුනේ. ඉතින් ඇත්තටම අපි මුල් තැන දෙන්න ඕනේ කෘෂි කර්මාන්තයට අපි මේ මුල් තැන දෙන්න ඕනේ. අපිට ස්වයං පෝෂිත වෙන්න පුළුවන් කෘෂි කර්මයට පෝර වුණත් සබ්සිඩයිස් කරලා අඩු මුදලට දුන්නත් ඒක පාඩුවක් නෑ. ඒක අපි කළ යුතු දෙයක්. ඊට පස්සේ තමයි දැන් මේ දේශීය කර්මාන්තකරුවන් ගැන ගත්තොත් අපි දන්නවා බණ්ඩාරනායක මැතිනික කාලේ ඒ නමුත් ඊට ඉස්සෙල්ලා වුණා දේශීය කර්මාන්තකරුවන් එන්න දිරිමත් කරා. අපි දන්නවා මේ කල්සන්තෙත් මේ හැදුවා දියුරු. ගෝල් සීල් කල්සන්තෙත් රුපියල් 65යි. උදේ පාන්දර 2 ඉඳන් පොලිමේ ඉන්නේ ගෝල් සීල් ගන්න සින්ටෙක්ස් එකේ. සාරිය හැදුවා. නයිලික් සාරිය. මේ වතුර බෝතලේ උණු වතුර බෝතලේ හැදුවා. මේ හිරමන හැදුවා අපේ මේ රටේ. හොඳ එන්න එක හොඳ වුණා. ඒ වගේ අපි ගත්තොත් හෝමාගම පොඩි උදාහරණයක් කියන්නේ. හෝමාගම හිටියා පත්තලයක් දාගෙන මල්හාමි වාසුන්නේ නැහැ. ඕනනම් දැන් අදත් ගිහලා බලන්න. දැන් හිතුමා නැහැ. මල්හාමි වාසුන්නේ නැහැ. වාසුන්නේ නැහැ. ගිය ඕනම එකක් හදන්න ගියර් වීල් එකක් ඕන එකක් හදන්න අති දක්ෂ මිනිස්සු. පිට රටින් එනවා මෙහෙට ඇවිල්ලා තාගෙන. මේ හෝමගමට පිට රටින්. ඒ කාලේ මෙහෙ කෑල්ලක් නැති වුණාම ඊළ දුන්නම කිවිච්ච කෑල්ල පිට රට ඇමරිකාවට වැඩි හොඳට එන්නේ හදනවා. ඉතින් ඔය වගේ හොඳ දක්ෂ මිනිස්සු අපේ රටේ හිටියා. නමුත් විවෘතාර්ථිකයෙන් ඒ ඔක්කොම කාලා ගියා. විවෘතාර්ථිකයෙන් පිට රට බඩුවවනේ. ආවට පස්සේ මේ දේශීය කර්මාන්තකරුවන්ට ඒගොල්ලෝ එක යන්න බැරිලා අපි කඩාගෙන යනවා. ඉතින් මේවට අපි මුල් තැන දිය යුතුයි. මම හිතන්නේ දැන් හැම එක්කෙනාම දේශීය කර්මාන්තය ගැන කතා කරනවා. අපේ හොඳ දක්ෂ අය ඉන්නවා. ඒ වගේම පිටරට යන අය විදේශ ශ්‍රමිකයන්. ඒකත් ඇත්තටම අපිට කියන්න බෑ ඒගොල්ලන් මේ වලන් හොදන්න යනවා රිදි හොදන්න යනවා කියලා. මොකද ඒගොල්ලන්ට හොඳ වැටුපක් හම්බ වෙනවා. අනිත් එක ඒගොල්ලන්ගේ ජීවන තත්ත්වය උසස්. මෙහෙ ඉන්නවට වැඩිය ඒගොල්ලන්ගේ ජීවන තත්ත්වය උසස්. ඒගොල්ලන් එනකොට මෙහෙන් ෆ්‍රිජ් එකක් ගන්නවා, ටීවී එක ගන්නවා, ළමයින්ට ඇඳුම් බැලුම් ගන්නවා, ඉලෙක්ට්‍රිකල් අයිටම්ස් ගන්නවා. ඉතින් ඒකෙන්ද ඒකත් හොඳ ආදායම් මාර්ගයක් අද තියෙන. අද සල්ලි එවන්නේ නැති එක වෙනම දෙයක්. සල්ලි එවන්නේ නැත්te මේ දැන් දේශපාලන අර්බුදේ නැහැ. ඒක වෙනම දෙයක්. ඉතින් ඒ වගේ සහ මේ දැන් මේ රටේ නිෂ්පාදනය කරන්න ඕනේ. දැන් අපි ගත්තොත් මෙතෙක් කල් ඉන්දියාවෙන් බඩු ගෙනේ ඩොලර් වලට. ඉන්දියාවෙන් බඩු ගෙනාවේ ඩොලර් වලට. නමුත් දැන් ඒක වෙනස් කරලා දැන් ඉන්දියන් රුපීස් වලට තමයි ගන්නේ. ඒතර බලන්න ඩොලර් වල කොච්චර මේකක් තියෙනවද කියලා. ඉතින් ඒ වගේ අපි කල්පනා කරගත්තොත් අපි කල්පනා බැලුවොත් අපිට තාම හොඳ තැනකට මේ රට ගේන්න පුළුවන්. විශේෂයෙන්ම මේ තරුණ පරම්පරාවත් එක්ක. මොකද තරුණ පරම්පරාව රටට ආදරේ කියන එක අපි අරගලෙන් දැක්කා. අරගලේ විවිධ වෙනස්කම් තියෙනවා මම කියන්න. තරහ වෙන්න එපා කිව්වට. මම ගෙලින් ඉතින් කියනවනේ කියන එක. ඉතින් මම මරලැම්මත් මම කියනවා. අරගලේ තරුණයෝ හොඳ සිස්ටම් චේන්ජ් ඒගොල්ලන්ගේ හොඳ හදාස් තියෙනවා. හොඳ උගත් අය. අද ඒක ඒගොල්ලන්ගේ පාවිච්චි කරොත් මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් අරගලේ කීප දෙනෙක් පාවිච්චි කරනවා. නම් වශයෙන් මම කියන්නේ නැහැ. නමුත් පාවිච්චි කරනවා අරගලේ හිටපුවා. එතකොට ඒගොල්ලන්ගේ පාවිච්චි කරලා හොඳ අය ගත්තොත් මම හිතන්නේ අපිට මේ රට ඉහළට ගෙනියන්න පුළුවන්. අනිත් එක තමයි මම දකින්නේ. ওই දූෂණය ගැන කතා කරන්නේ. දූෂණය හැම පැත්තෙම වුණා. ඕක UNPද ශ්‍රී ලංකාද වෙනත් පක්ෂද කියලා මම කියන්නේ නැහැ. හැම පැත්තෙම දූෂණය කියන එක මේ රටේ සිද්ධ වෙලා තියෙනවා. ඉලදාරීන් සහ දේශපාලකයන් කියන දෙකොල්ලම. නමුත් ඔය එකක්වත් ඔප්පු කරන්න බෑ. දැන් බිලියන ගණනක් තියෙනවා කියනවා මහින්ද රාජපක්ෂ මහත්තයා. දැන් ව්‍යාපාලන ආණ්ඩුව තිබ්බා. ඊට පස්සේ දැන් තියෙනවා ආණ්ඩුවක් නැත්තම් ඊට ඉස්සෙල්ලා තිබ්බා. නමුත් ඔප්පු කරන්න බෑනේ. ඔප්පු කරන්න මහින්ද මහත්තයා කියනවා මම ගෑවුණොත් ඩොලර් එක
මම බඩ කපාගෙන මැරෙනවා. මේ ක්‍රියාදාමය තුළ ඔබට තේරෙන්නේ නැද්ද මහින්ද රාජපක්ෂලා එකතු වෙලා රනිල් වික්‍රමසිංහව ජනාධිපති කරන මේ ඔක්කොම යාළුවෝ කියන කතාව ඇත්තයි කියලා? නෑ මේ ඔක්කොම යාළුවෝ. දැන් අනුර කුමාර දිසානායක මහත්තයාත් යාළුවෙක් ඒගොල්ලෝ. ඒ ඉතින් ගිය පාරම යහපාලන ආණ්ඩුවේදී හිටියානේ මේ හර්ලිගහ මන්දිරේ වෙනම ඩෙස්ක් එකක් තිබ්බා. ඒ තේරුණේ? අපි ඇත්ත කතා කරන්න ඕනේ. ඒ තුමන් මේ ඔක්කොම අපි ඔක්කොම යාළුවෝ. එකට අපි මේ ගහ ගන්නවා. අපි මේ කැන්ටිමට ගිහලා එකට තේපනවා. ඒකට කරට රට ගහගෙන තේපනවා. මේ අපි ඔක්කොම හොඳ යාළුවෝ. මේක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වැරද්දක් නෙවෙයි. ඔය දැන් ඔයා කතා කරලා කියන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ. ඉතින් ව්‍යවස්ථාව කවුද හදන්නේ? ව්‍යවස්ථාව එකපාරක් හදුවා ලංකාවේ ව්‍යවස්ථාව හොඳටම හදුවා කිව්වා කොළි නරසිංහ මහත්තයා. 1972. ඊට පස්සේ විවිධ අවස්ථාවලදී ව්‍යවස්ථාව වෙනස් වුණා. ඉතින් ව්‍යවස්ථාව වෙනස් වෙලා ඒ ව්‍යවස්ථාව ගෙනාවා අන්තිමට තමන්ට රජ වෙලා ඉන්න පුළුවන් ව්‍යවස්ථාව තමයි ගෙනාවේ. අපි ගත්තොත් ජයජවර්ධන මහත්තයා කාලේ. ව්‍යවස්ථාව හැදුවේ මැතිනිට ගහන්න. සිරිමා බණ්ඩාරනායක මැතිනිට ගහන්න තමයි ව්‍යවස්ථාව ගෙනාවේ. ගෙනල්ලා එතුමියගේ ප්‍රජාහිතය අවසි කරලා දාලා එතුමියට තරඟ කරන්න බැරි වුණා අවුරුදු 10ක්. තරඟ බිමට ආවේ 1988. 78 නැති කරපු ප්‍රජාහිතය. ඒ ගෙනාවේ ජයජවර්ධන මහත්තයා බය වුණේ මැතිනිට. ඉතින් ඊට පස්සේ ඒකෙන් ව්‍යවස්ථාව වෙනස් කරලා විවෘතාතිකය ගෙනාව තමන් හිටන කාලේ අවුරුදු 10 රජතුමෙක් හැටියට ඉන්න පුළුවන් විදිහට ඒක ගෙනාවා. ඔබතුමාගේ කාලේ අවසන්ලා තිබුණා කෙටියෙන් අවසන් කරා. ඒක නිසා මම කියනවා මම ඉදිරියට කියන්න මේ දූෂණය කියන එක කාටත් පුදුයි. ඒක අරගලයේ ඇතුළෙත් ওই දූෂණය තියෙනවා. ওই දූෂණය තියෙනවා. දැන් දවසක ඇතුළේ අරගලේ සමහර කොටස් අතරින් සල්ලි ගත්තා මෙතනින් සල්ලි ගත්තා කියලා පත්තරවල වාර්තා වෙනවා. NGO හරහා සල්ලි ගත්තා. ඒක ඇතුළේ එකක් ගහ ගන්නවා. මේ අපිට හම්බුන්නේ නැහැ මෙයාට හම්බුණා කියලා. ඒතර එහෙම දූෂණය නෙමෙයි. ඊට පස්සේ මම ඉදිරියට කියනවා. බොහොම ස්තුතියි ඔබතුමාටත්. මම කැමති ඊළඟ ප්‍රශ්නය චරිත හේරත් යොමු කරන්න. අපි කලින් සඳහන් කරා වගේ කෝප් කමිටුවේ සභාපතිවරයා මේ රටේ රාජ්‍ය සමාගම්වල සංස්ථාවල දෙපාර්තමේන්තුවල විශාල වශයෙන් දූෂණ වංචා අනාවරණය කරගන්නට හැකියාවක් ලැබුණා මේ කෝප් කමිටුව හරහා. ඒ හරහා අපි විශ්වාස කරන ඔබටත් විශාල අත්දැකීම් ප්‍රමාණයක් ඇති. ඒ වගේම මේ රටේ ප්‍රධාන මිලදී ගන්නා තමයි රජය. ඒ වගේම මේ වෙන විට ලක්ෂ 17කට ආසන්න රාජ්‍ය සේවකයන් ප්‍රමාණයක් සිටිනවා. මේ රාජ්‍ය සේවයේ විශාල දූෂණ වංචා අක්‍රමිකතා ප්‍රමාණයක් සිද්ධ වෙනවා. ඔබතුමා පෞද්ගලිකව මේ කාරණා දන්නවා. මම කැමතියි දැනගන්නට මේ රජයේ පවතින මෙම සමාගම්වල සංස්ථාවල දෙපාර්තමේන්තුවල පවතින වංචා හා දූෂණ අවම කරලා මේවායේ ඵලදායීතාවය වැඩි කරගන්න මොකක්ද ඔබට දෙන්න පුළුවන් සැලැස්ම මේ රටට? ඇත්තටම ඒ කාරණේට මම පිළිතුරක් දෙන්නම්. නමුත් ඊට පෙර මේ සාකච්ඡාවේ මගේ මේ වැඩිහිටි නමුත් ඒ වගේම මම ගරු කරන අපේ മന്ത്രിතුමාලා දෙන්නම කියපු කාරණාත් එක්ක එක කරුණක් මම සැලැස්ම සම්බන්ධව යමක් එකතු කරන්න මට ඉඩ දෙන්න. ප්‍රධාන වශයෙන් කරුණු තුනක් මට කියන්න අවශ්‍යයි. මගේ තුන්වෙනි කාරණේට තමයි ඔබතුමා ඔය අහපු ප්‍රශ්නේ මට වැදගත් වෙන්නේ. පළවෙනි කාරණේ තමයි අපි නිදහස ලැබලා අවුරුදු 74ක් ගත වෙලා තියෙනවා. අපි නිදහස ලබන කාලේ අපිට වඩා හුඟක් පිටිපස්සෙන් හිටපු රටවල් අපිව වේගෙන් පාස් කරමින් යනවා. ඒක හුඟක් අය ජපානය ගැන සිංගප්පූරු ගැන කතා කරලා තියෙනවා. ඇත්තටම බංගලිදේශේ කියන රට අපි නිදහස ලබන කාලේ රටක්වත් නෙමෙයි. ඉන්දියාව සුද්දෝ යනකොට දෙකට කැඩුනා. නැගෙනහිර පාකිස්තානේ බටහිර පාකිස්තානේ කියලා පාකිස්තානේ කොටස් දෙකක් කරලා ඉන්දියාව අනික් කොටස විදියට. මේකෙන් එක පාකිස්තානයක් අනිත් පාකිස්තානයට විරුද්ධව සටන් කරලා 969 970 තමයි බංගලිදේශ කියන රට හැදුනේ. අපි නිදහස ලබනකොට රටක්වත් නොතිබිච්ච බංගලිදේශේ අද අපිව පාස් කරගෙන යනවා. අපි ඩොලර් මිලියන 200ක් විතර ළඟදී ණයටත් ගත්තා. ඉතින් මේක දැක්කහම විශාල දුකක් කනගාටුවක් ඇති වෙනවා. මෙහෙම වෙන්නේ බංගලිදේශයට වඩා අපේ රටේ පසේ හරි ජලයේ හරි වාතයේ හරි නරකක් තියෙන නිසා නෙමෙයි. ජපානයට වඩා අපේ රටේ පසේ හරි වාතයේ හරි ජලයේ හරි නරකක් තියෙන නිසා නෙමෙයි. සිංගප්පූරුවට වඩා අපේ රටේ මිනිස්සුන්ගේ හිතුවිලි වල හරි එහෙම නැත්නම් පසේ හරි ජලයේ හරි වාතයේ හරි වැරදක් හින්දා නෙමෙයි. මෙහෙම වෙලා තියෙන්නේ ප්‍රතිපත්ති වැරද්දක් නිසා. මෙන්න මේක තමයි මගේ පළවෙනි කාරණේ. මේ අවුරුදු 71 ප්‍රශ්නේ පළවෙනි කාරණේ තියෙන්නේ ප්‍රතිපත්ති වැරද්දක් නිසා තමයි අද අපි දුක් විඳින්නේ. ප්‍රතිපත්ති වැරද්දක් නිසා තමයි අද අපි මෙහෙම ඉන්නේ. ප්‍රතිපත්ති වැරද්දක් නිසා තමයි අපිට බංගලිදේශෙන් ණයට අරගෙන පෙට්‍රල් ටිකක් ගේන්න වෙලා තියෙන්නේ. නිසා අපේ මිත්‍රයෝ ඉන්දියාවේ වගේ රටවල් වල ඉන්නවා. අපි විශාල ලැජ්ජාවකින් තමයි ඒගොල්ලොත් එක්ක කතා කරන්නේ. අපිත් එක්ක එකට
පිටරට විශ්වවිද්‍යාල ඉගෙන ගත්ත අය. නමුත් අපිට විශාල වේදනාවක් තියෙනවා මේ ප්‍රශ්නේ ගැන. මේක පළවෙනි කාරණේ නිසා මගේ පළවෙනි පොයින්ට් එක අවුරුදු 74ක මේ අර්බුදය පසේ ජලයේ වාතයේ මිනිසුන්ගේ නෙමෙයි තියෙන්නේ ප්‍රතිපත්තිවල පාලන ප්‍රතිපත්තිවල. දෙවෙනි කාරණය අපි ප්‍රධාන ආර්ථික මාදිලි 3ක් එක්ක වැඩ කරලා තියෙනවා මේ අවුරුදු 74. එකක් තමයි නිදහස ලබාගත්ත වෙලේ ඉඳලා 970 වෙනකම්. මේක මේ අපි කියන්නේ සම්භාව්‍ය ක්ලාසිකල් නැත්නම් සම්භාව්‍ය ආර්ථික තත්ත්වයක් යටතේ අපි ගමන් කළා. අර ඒකෙදි ලොකු විප්ලවීය තීරණ මොකුත් ගත්තේ නැහැ. 48 ඉඳලා 70 වෙනකම් ආණ්ඩු කීපයක් තිබුණා. 48 ආණ්ඩුවක් තිබුණා, 52 තිබුණා, 56 තිබුණා, 60 තිබුණා, 65 තිබුණා. එක එක පක්ෂ මේ ආණ්ඩු වල හිටියේ. නමුත් මේ ඔක්කොම එකම මාදිලියකින් තමයි ආර්ථිකය ගෙනිච්චේ. ඒක යම් දුරකට සම්භාව්‍ය ආර්ථික මොඩලය කියලා ඕන්න මට කියන්න පුළුවන්. දෙවෙනි එක 970 ඉඳන් 77 වෙනකම් රාජ්‍ය කේන්ද්‍රීය රජයේ විසින් සියල්ලම සංවිධානය කරන්න ඕන පෞද්ගලික යාන්ත්‍රණය යම් කිසි දුරකට නොසලකා හැරලා වාගේ තැනක ඉඳලා කරපු ආර්ථිකයක් තිබුණා. මෙතුමත් දැන් කියපු අර 970 තිබිච්ච ආර්ථිකය. තුන්වෙනි එක 977න් පස්සේ අපි අද ක්‍රියාත්මක වෙන ආර්ථිකය ඊට වඩා වෙනස් වූ ආර්ථිකයක්. රාජ්‍යයයි පෞද්ගලික අංශයයි කියන දෙකම එක වගේ පිළිගත යුතුයි කියන ස්ථාවරයක ඉඳලා ගෙනියන ආර්ථිකයක් තමයි අපිට තියෙන්නේ. මේ තුන්වෙනි ආර්ථිකයේ අපි කොහොම කිව්වත් දැන් අපිට 48 ඉඳන් 70 වෙනකන් කියපු එකට යන්නත් බෑ. 70 77 කරපු දේ කරන්නත් බෑ. 77න් පස්සේ මේ තියෙන නිදහස් ආර්ථිකය ඇතුලේ අපි ඉදිරියට යන්න උත්සාහ ගණනාවක් දරලා තියෙනවා. එකක් තමයි 77 ජයා ජයවර්ධන මැතිතුමා මූලික වශයෙන් මේ රටේ මහවැලි ව්‍යාපාරය වාගේ හරහා මේ රටේ කෘෂි ආර්ථිකය සම්බන්ධ විශාල බරක් ලැබුවා. ඇග්‍රිකල්චර් ඉකොනොමි කියන එකට විශාල බරක් ලැබුවා. හැබැයි ඒක ඒ ආකාරයෙන් ඉස්සරහට යනවට අමතරව එතුමාගේ කාලෙත් ඒ වගේම ප්‍රේමදාස මහත්මයාගේ කාලෙත් මේ අපනයන ආර්ථිකය කියන එක එක්ස්පෝර්ට් ඉකොනොමි කියන එකටත් ඒ වගේම බරක් ලැබුවා. අපි දන්නවා අපනයනය කරලා අපිට මුදල් ලබා ගන්න පුළුවන් කියලා. ඊළඟට 994න් පස්සේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙතුමා ඒ වගේම අපි නියෝජනය කරපු දේශපාලන ධාරාවේ බොහෝ විට 2005න් පස්සේ ගත්ත තීරණය තමයි මේ ඇග්‍රිකල්චර් ඉකොනොමි කියන එකත් එක්ස්පෝර්ට් ඉකොනොමි කියන එකත් දෙකටම වඩා සර්විස් ඉකොනොමි නැත්නම් සේවා සපයලා අපිට ආර්ථිකය ඉස්සරහට යන්න පුළුවන් කියලා හිතපු එක. ඒ නිසා තමයි ඔය මහා පරිමාණ වරායවල්, මහා පරිමාණ ගුවන්තොටුපළවල්, මහා පරිමාණ මේ දේවල් හදන්න පටන් ගත්තේ. මෙන්න මේ ආර්ථික මොඩලයන් තුනම සම්බන්ධව අද බරපතල ප්‍රශ්නයක් මේ රටේ ඇවිල්ලා තියෙනවා. නිසා විශේෂයෙන්ම අපිට උරුම නැති ජීවන ක්‍රමයක් ණයට පාවිච්චි කරලා තියෙන්නේ. මේක තමයි පැහැදිලි කාරණා. මේක ගෙදරක් විදියට ගත්තොත් අපි හිතමුකෝ ගෙදරක මාසෙකට හම්බෙන මුදල රුපියල් 25000යි කියලා. හැබැයි ඒ ගෙදර දෙමව්පියෝයි දරුවෝයි ඔක්කොම එකතු වෙලා රුපියල් 75000ක ජීවිතයක් නඩත්තු කරුවොත් අපිට රුපියල් 50000ක් හැම මාසෙම කොහෙන් හරි ණයට ගන්න වෙනවා. මේ ණයකාරයා දෙනකන් අපි මේ 75000 ජීවිතේ නඩත්තු කරගෙන ගිහිල්ලා ණයකාරයා නවත්තපු දාට අපි අමාරු වැටෙනවා. අපිට උනේ අන්න එහෙම එකක්. අපි නඩත්තු කරමින් ඉන්න ජීවිතය අපිට අපේ ආදායම් මාර්ගයට හිමි නැති ජීවිතයක්. ඒ කියන්නේ අපි ගේන ඉන්ධන ප්‍රමාණය, අපි හදන පාරවල් ප්‍රමාණය, අපි වියදම් කරන මේ මහා පරිමාණ ව්‍යාපෘති කියලා සල්ලි නාස්ති කරන ප්‍රමාණය, අපි සමහර රාජ්‍ය යාන්ත්‍රණයේ රාජ්‍ය නායකයන් නඩත්තු කරන්න දරන වියදම, මේ වගේ අපිට හිමි නැති වියදම් තොගයක් එක්ක රටක් විදියට අපිට යන්නේ. මේක ආදායමක් පැත්තෙන් ඉස්සරහට එන්නේ නැති හින්දා සිදු වෙලා තියෙන්නේ ණයට අරගෙන මේ වැඩේ කරන්න. මං ගාව තියෙනවා ඩේටා මේ ණය පද්ධතිය අපි කොහොමද වර්ධනය වුණේ කියලා. විශේෂයෙන්ම 2019 මේ අපි නියෝජනය කරපු ආණ්ඩුව වෙනකම්ම තව ණය අරගෙන මේ ණය ගෙවමින් අවශ්‍ය බඩුමුට්ටු ටික අරගෙන තමයි ආවේ. හැබැයි මේ 2019 පේන එක බරපතල වැරද්දක් තමයි ණය අරගෙන ණය ගෙවමින් ආපු ගමන් මාර්ගේ ණය ගන්න එක නවත්තලා අතේ තිබෙන සල්ලි ටිකෙන් ණය ගෙවන්න තීරණය කරනවා. ඒක තමයි මේ විශේෂයෙන්ම 2019න් පස්සේ වෙච්ච බරපතල ආර්ථිකමය තීරණවල තියෙන වැරද්ද. ඒ කියන්නේ මං කියන්නේ ණය අරගෙන අපිට හිමි නැති ජීවිතයක් නඩත්තු කරන එක හරි කියන එක නෙමෙයි මම කියන්නේ. ඒකත් ප්‍රශ්නයක්. ඒක බලන්න ඕන. හැබැයි ණය ගන්නෙත් නැතුව තමන්ගේ account එකේ තිබිච්ච සල්ලි ටිකෙන් ණය ගෙවලා මුළු ආයිත් ණය ගන්න බැරි තැනට account එක පහලට දැම්මා. ඒ කියන්නේ ඕනෑම බැංකුවකින් අපි ණය ගෙවලා අපේ ණය ගෙවන්න බැරි තැනට අපි ආවට පස්සේ අපිට කවුරුවත් ණය දෙන්නේ නැහැ. ඒ නිසා මෙතන තියෙන්නේ
මේ රටේ දිගටම ආපු එකෙත් ඇත්තටම වැරදි දේශපාලන තීරණ හින්දා තමයි එහෙම වුණේ. හැබැයි 2019න් පස්සේ ආර්ථික තලයේ බරපතල වැරදි ගණනාවක් සිදු වුණා. ඉතින් ඒකත් එක්ක තමයි මේ ප්‍රශ්නේ මෙච්චර දරුණු තැනකට ගමන් කෙරුවේ. අද වෙනකොට අපි ඉන්නේ ඇත්තටම අපිට කිසිම රටකින් ණයක් ගන්න විදිහක් නැහැ. ගත්ත ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නැතුව. ගත්ත ණය ප්‍රතිව්‍යුහගත කරන්න ගියාම ඒකේ ණය වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි මේ රාජ්‍යයන්ගෙන් අපි ලබා ගත්ත නැත්නම් බහු සංවිධාන වලින් ඔය ලෝක බැංකුවෙන් වගේ ලබා ගත්තේ ඒව ප්‍රතිව්‍යුහගත කරන්න පුළුවන්. හැබැයි අපි ISB කියලා ඒත් අපේ ආණ්ඩු කාලේ 2008 ඉඳලා ආරම්භ කෙරුවා මේ ගිනි පොලියට එළියේ ෆයිනෑන්ෂල් මාකට් එකකින් සල්ලි ණයට අරගෙන ආවා. අර සාමාන්‍යයෙන් බැංකුවෙන් ගෙදරක ණයට දෙන්නේ නැති වුණාට පස්සේ අපි පොලිකාරයාගෙන් අරන් එන්නේ. ඒ වගේ පොලිකාරයාගෙන් ලොකු මුදලකට ගෙනාවා. ඒ මුදල විශාල වෙලා තියෙනවා. ඒක 2015 19 යහපාලන ආණ්ඩුවත් වැඩි කෙරුවා තවත්. ඒ නිසා විශාල මුදලක් මේ ISB ඇතුලේ ස්වෛරී බැඳුම් කර ඇතුලේ අපි අරන් තියෙනවා. මේක ප්‍රතිව්‍යුහගත කරනවා කියන එක ඉතාම අමාරු වැඩක්. සෝමාලියාව මේක ප්‍රතිව්‍යුහගත කරන්න විශාල කාලයක් ගත කරලා දැන් තමයි වෙලා තියෙන්නේ. ඒ වගේ නිසා මේ ප්‍රශ්නේ හරිම සංකීර්ණ ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නෙට අපි අද ගැට ගැහිලා තියෙනවා. අපි එතිලා තියෙනවා. ඒ නිසා කවුරු හරි ඇවිල්ලා කියනවා නම් මං කියන්නේ ඒකයි රනිල් වික්‍රමසිංහ මැතිතුමත් මම හොඳට දන්න කෙනෙක්. ඒ වගේම මේ හිටපු අපේ ආණ්ඩුවේ දන්න අය ඒ අය මට මේ සම්බන්ධව තීන්දුව తీරන ගන්න ඉඩක් ලැබිලා තිබුණ නැහැ කියන එක වෙනම කාරණයක්. නමුත් මම මේ හුඟක් අයගේ වපසරිය ගැන අපි දන්නවා. ඒ නිසා මේකේ ඔය හුඟක් විඥා කරන්න පුළුවන්කමක් නැහැ දැන්. මේක බරපතල අර්බුදයකට තල්ලු වෙලා තියෙන්නේ. මේ අර්බුදය කල් දාන එක තමයි කරන්න පුළුවන්. කල් දාන එක කරන්න තමයි ඔය ත්‍රෝන් ස්පීච් එකෙන් කියන්නේ මේ අර්බුදය මේ ඊළඟ අවුරුද්දට කල් දාන්න. අවුරුදු 2කමාරකට කල් දාන්න වගේ ඒවා තමයි මේ කරන්න හදන්නේ. හැබැයි මේ රටේ තරුණයෝ ඊට වඩා වෙනස් තැනකින් මේ ප්‍රශ්න ගැන තේරුම් ගනිමින් ඉන්නේ. ඒ අයට තේරිලා තියෙනවා අපි දුක් විඳින්නේ අපි කරපු වැරද්දකට නෙමෙයි කියලා. අපි පොලිමේ ඉන්නේ අපි ගත්ත වැරදි තීරණයක් නිසා නෙමෙයි කියලා මේ රටේ තරුණයෝ මේ රටේ ජනතාව හිතමින් ඉන්නවා. ඒ නිසා අපිට විශාල වගකීමක් තියෙනවා මේ වෙලාවේ මේකෙන් එළියට යන විදිහ ගැන තීරණාත්මකව කතා කරන්න. මම කියනවා ඇත්තටම රට විදිහට රට අරාජික කරන්නත් බෑ. ඒක ඇත්ත. හැබැයි රට අරාජික කරන්න බෑ වගේම අපි කවුරු හරි කල්පනා කරනවා නම් මේ අපි කරපු සමහර දේවල් තව පාරක් වෙන කෙනෙක් ඉස්සරහට දාලා වෙන කවුරු හරිට මුවා වෙලා ආයි කරන්න පුළුවන් කියලා ඒක කරන්න බෑ. මේ රට දැන් වෙනස් වෙලා තියෙන්නේ. ඒ වෙනස් වෙලා තියෙන්නේ විශේෂයෙන්ම අපේ රටේ රාජ්‍ය යාන්ත්‍රණයට මේ sannivedana තාක්ෂණය හරහා ආපු අලුත් බලපෑම නිසා කාටවත් දැන් බොරු කියන්න බෑ. බොරුවක් ඇත්තටම පැය 24කට වඩා තියාගන්න බෑ. ඒ නිසා ඉස්සර බොරුවක් කියලා අවුරුදු 5කට පස්සේ තමයි සමහර බොරු අහුවෙන්නේ. ඒ නිසා තමයි ආණ්ඩු පරදින්නේ. අවුරුදු 5ක් විතර බොරුවක් තියාගන්න පුළුවන්. දැන් එහෙම නෙමෙයි. දවස් 5ක්වත් බොරුවක් තියාගන්න බෑ. ඒ නිසා තමයි මම කිව්වේ ඔය හුඟක් දේවල් කරන්න පුළුවන්. හැබැයි ඒවා සමාජය දැනගන්නවා. ඒ නිසා අපි විශේෂයෙන්ම මේ රටේ පාර්ලිමේන්තුව මෙතනදී විශාල වගකීමක් දරන්න ඕන. නිවැරදිව තීන්දුව తీරන ගන්න තැනට මේ රට තල්ලු වෙන්න ඕන. ඒ නිවැරදි තීන්දුව తీරන වගේම යම් කිසි දුරකට රාජ්‍ය මුදල් භාවිතය සම්බන්ධ ඉතාම හොඳ වග විභාගයකට යන්න ඕන. ඔය කෝප් කමිටුව වගේ ඔබ අහ ප්‍රශ්නේ කෝප් කමිටුව වගේ ආයතන හරහා මේක සම්බන්ධව ඉස්සරහට සමාජයට වග කියන තැනකට එන්න වෙනවා. විශේෂයෙන්ම පාර්ලිමේන්තුව ගැන සමාජයට තිබිච්ච විවේචනය යම් කිසි දුරකට පහ වුණා අපි කෝප් කමිටුව කරපු විදිහ ගැන මම ඉතාම සතුටෙන් කියන්නේ. මම ඉතාම සතුටෙන් කියන්නේ මොකද මන්ත්‍රීතුමාලා අපේ මුළු පාර්ලිමේන්තුවේම සමාජයට විච්ච බරපතල විවේචනයක් යම් කිසි දුරකට සමහන් වුණා. නමුත් අපි විශ්වාස කරනවා මේ රටේ ආර්ථිකය, මේ රටේ සමාජය, මේ රටේ දේශපාලනය ප්‍රතිසංස්කරණය වෙන්න ඕන. මේක තමයි මගේ අවසානම කාරණේ. ඇත්තටම ආදානග්‍රාහී පෞල්වාදී එහෙම නැත්නම් බොහොම පරණ දේශපාලනය පැත්තකට විසිවෙන්න ඕන. ඒ වගේම විප්ලවවාදය පිළිබඳව මගේ මේ තරුණ මිත්‍රයා එක්ක මට වාද කරන්න පුළුවන්. මම විප්ලවවාදය ගැන විශ්වවිද්‍යාල උගන්වපු කෙනෙක්. විප්ලවවාදය නැත්නම් ඔය ඒක ගැනත් අපිට තියෙන විවේචනයක්. ඒ නිසා මම කියන්නේ ඩොග්මැටිසම්, ඒ කියන්නේ ආදානග්‍රාහී වාදයත් රිවලූෂනලිසම් කියලා සමහර අය කියන එකත් මේ දෙකම විප්ලවවාදයක් දෙකම මැද්දේ තියෙන රිෆෝම් එජෙන්ඩා එකකට ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයකට අපේ රට ගෙනියන්න ඕන. මේක තමයි අපි ඉස්සරහා තියෙන බරපතල අභියෝගය. බොහොම ස්තුතියි. දෙවන වටේ අවසාන ප්‍රශ්නය මම යොමු කරන්න කැමතියි එරංග ගුණසේකරට. එරංග මම කලින් සඳහන් කරා වගේ ඔබ මේ අරගලයේ මුල ඉඳන් හිටපු සමාජිකයෙක්, ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ තරුණ සංවිධානයේ
ජාතික සංවිධායකවරයෙක් වශයෙන් කටයුතු කරනවා. ඒ හරහා ඔබට තරුණයන් විශාල සංඛ්‍යාවක් එක්ක මේ අරගලයේ කටයුතු වලට සම්බන්ධ වෙලා වැඩ කරන්න හැකියාවක් ලැබුණා. ඒ විතරක් නෙමෙයි ඔබගේ පක්ෂයේ තරුණ සමාජිකයන් විශාල සංඛ්‍යාවක් එක්ක එකතු වෙලා ඔබට වැඩ කරන්න හැකියාවක් ලැබිලා තියෙනවා. ඒ හරහා තරුණයන්ගේ සිතුම් පැතුම් තේරුම් ගන්න ඔබට හැකියාවක් ලැබිලා තියෙනවා. ඒ හරහාම අපි විශ්වාස කරනවා ඔබට මේ තරුණයන්ගේ තියෙන මේ විරකියාව පිළිබඳ ප්‍රශ්නය, මේ තරුණ අසහනය, ඒ වගේම මේ තරුණයන්ට වර්තමාන දේශපාලනය තුළ සම අවස්ථා අහිමි වෙලා යාම වැනි කාරණා මේ රටේ තරුණයන්ට තියෙනවා. ඒ වගේම මේ රටේ තරුණයන්ගේ නව නිෂ්පාදන වලට මේ රටේ තැනක් ලැබෙන්නේ නැහැ. නව ව්‍යවසායකයන් වශයෙන් තරුණයන්ට නැගී සිටීමේ හැකියාවක් නැහැ. එවැනි විශාල ප්‍රශ්න රාශියකට අද රටේ මේ තරුණ ප්‍රජාව මුහුණ දී සිටිනවා. විශේෂයෙන්ම තරුණයන්ගේ රැකියාව අහිමි යනවා. ඒ වගේ විශාල තරුණයන් ප්‍රමාණයක් මේ වන විට විදේශගත වෙනවා. ඒක නිසා මම විශ්වාස කරනවා ඔබට ඒ තරුණයන් සම්බන්ධයෙන් සුවිශේෂී අත්දැකීම් බොහෝමයක් ඇති කියලා අපි විශ්වාස කරනවා. ඒත් එක්ක මා යොමු කරන ප්‍රශ්නය තමයි අරංග තරුණයන් විදියට ඔබ පක්ෂයක් විදියට හෝ වේවා මෙතන අරගලයේ ගොඩනැගුණු තරුණ සංවිධානයක් විදියට හෝ වේවා මේ රටේ මෙම ආර්ථික අර්බුදයට විසඳන්න තියෙන ඒ වගේම මේ දේශපාලන අස්ථාවරත්වය නැති කරන්න තියෙන තරුණයන් විදියට ඔබලාගේ තියෙන සැලැස්ම මොකක්ද? මම කැමති මේකේ මේ මොහොතේ මේ වෙලාවේ තියෙන තත්ත්ව කොටස් තුනකට දකින්න. එකක් තමයි අපි හිතනවා ඒ කියන්නේ දැන් මේ මොහොත වෙද්දී අපේ රට සිම්බාබ්වේ විතරයි අපි දෙවෙනි වෙලා තියෙන්නේ අපේ තියෙන උද්දමන තත්ත්වයක් එක්ක. ඒ නිසා අපේ මම හිතන්නේ අපේ ඉතිහාසයේ වෙච්ච බරපතල දේශපාලන ආර්ථික සමාජයේ ඛේදවාචකයට අපි මුහුණ දීලා තියෙනවා. ඒක නිසා කවුරු හරි අපි හිතනවා නම් මාසෙකින් දෙකකින් මාස 6කින් ඒ වගේම සුපර්මෑන් කෙනෙක් හරි මැජික් කාරයෙක් වගේ ඇවිල්ලා මේ රට ගොඩ දා ගන්න පුළුවන් කියලා අපි කිසිසේත් විශ්වාස කරන්නේ නැහැ. එහෙම බෑ දැන්. ඒක නිසා මේක අපි කොටස් තුනක් දකිනවා. එකක් තමයි දේශපාලන, ඒ වගේම ආර්ථික සහ සමාජීය. එතකොට මේ තුන අපි හිතනවා එකිනෙකට නූලක් වගේ වෙලිලා තියෙන. මේක එක ප්‍රශ්නයකට විතරක් උත්තරයක් දුන්නා කියලා මේකෙන් එතනින් එළියට එන්න බෑ. එතකොට ඒක නිසා මේකේ කොටස් තුනටම අදාළ උත්තර හොයාගන්න ඕනකම තියෙනවා. දේශපාලන අර්බුදය මොකද්ද? අපි දන්නවා මේ මොහොත වෙද්දී පළවෙනිම දේ තමයි අපි දන්නවා ගෙදරක වුණත් ගෙදර තාත්තා හරි අම්මා පිළිබඳ ළමයිට විශ්වාසයක් තියෙන්න ඕනකම තියෙනවා. එහෙම වුණොත් තමයි ඕනම සමාජ අර්බුදයක් එද්දී ගෙදර අර්බුදයක් එද්දී අම්මලා තාත්තලා එකට පවුලක් ලෙස මේකට මුහුණ දෙන්න පුළුවන් ශක්තිය ධෛර්යය එන්නේ. හැබැයි අපේ රටේ දැන් මෙතනින් එහාට මේ තියෙන දේශපාලන නායකත්වය සහ මැදිහත්වය පිළිබඳ මේ රටේ ජනතාව කිසිසේත් විශ්වාස කරන්නේ නැහැ. ඒක නිසා තමයි අරගලයේ ඇතුලේ සිද්ධ වෙලා තියෙන්නේ පාර්ලිමේන්තුවට එළියෙන් දැවැන්ත ජනතා බලයක් නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි ජනතා බලය නිර්මාණය වුණාට ඒ ජනතා බලයට සාපේක්ෂ බලයක් පාර්ලිමේන්තුවේ නිර්මාණය වෙලා නැහැ. ඒක නිසා තමයි අවස්ථා දෙකකදී ගත්තොත් මේක එක පැත්තක් ලංකාවේ 8 වෙනි ජනාධිපතිවරයා පත් වෙනවා. මේ රටේ ජනතාවට සම්බන්ධ වෙන්න බෑ. හැබැයි මේ ජනාධිපති බවට පත් වෙන්නේ ඒ පාර්ලිමේන්තුවේ ජනතා බලය තියෙනවා ජනතාව ගාව. හැබැයි පාර්ලිමේන්තුවේ බලය තියෙනවා රාජපක්ෂ පරපුර ගාව. ඒක නිසා රාජපක්ෂ බලය පාවිච්චි කළා රටේ රනිල් රාජපක්ෂ රටේ ජනාධිපති බවට පත් වෙලා තියෙනවා. එතකොට මේක දැන් ජනතා බලය එක පැත්තක පාර්ලිමේන්තු බලය වෙන පැත්තක. එතකොට ඒක නිසා අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දේ තමයි ජනතා බලය පාවිච්චි කළා දැන් පාර්ලිමේන්තු බලය ජනතාවට සාපේක්ෂ ජනතාවට වග කියන ජනතාවට යම් සමාන්තරකමකින් වැඩ කරන ආයතනයක් බවට පත් කරන්න ඕනකම තියෙනවා. ඒක නිසා මේ දේශපාලන අර්බුදයේ විසඳන්න සිද්ධ වෙන්නේ වහාම අපිට ජනතාව විදියට මේ බලපෑම මේ මැදිහත් වීම පාර්ලිමේන්තුව දෙසට යොමු කරන්න සිද්ධ වෙනවා. ඒක නිසා අපි හිතනවා අනිවාර්යයෙන්ම රනිල් රාජපක්ෂ යා යුතුයි. ගිහිල්ලා අනිවාර්යයෙන්ම ජනතාවට විශ්වාසදායී වෙච්ච පාලනයක් නිර්මාණය කර ගැනීම සඳහා වෙච්ච අවස්ථාව දෙන්න ඕනකම තියෙනවා. ඒ නිසා නිශ්චිත යෝජනාව පාර්ලිමේන්තුව වහාම විසුරුවා හැරලා ජනතාවට අවස්ථාව දෙන්න ඕනේ මේක මෙතනින් එහාට යන්න. ඒ මොකද මේ ආර්ථිකය ගොඩනගන්නත් මේ සමාජ දේශපාලනය ගොඩනගන්නත් ඒ වගේම මෙතුමන්ලා පැහැදිලි කරපු සමහර තියෙන කාරණා කිසිවක් ඉෂ්ට කරන්න බෑ මේ පාර්ලිමේන්තුවට. මොකද මේ පාර්ලිමේන්තුව තාම තියෙන රාජපක්ෂ රෙජීම් එක හරහා. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා පළවෙනි දේ අපේ යෝජනාව ඒක. දෙවෙනි එක තමයි ආර්ථික ප්‍රශ්නේ. ආර්ථික ප්‍රශ්නේ අපි හිතනවා අනිවාර්යයෙන්ම මෙතුමාලා පැතුනොත් මතුණා වගේ අපේ ඉතිහාසයේ දැවැන්ත ආර්ථික අර්බුදයක්. ඒක නිසා මේකට මැජික් බෑ. ඒක නිසා කෙටි කාලින, මධ්‍ය කාලින සහ දීර්ඝ කාලින කියන යෝජනා තුනකින් සමන්විත ක්‍රියාවලියකට අපි යන්න ඕනකම තියෙනවා. කෙටි කාලින මොනවද අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ? මේ මොහොතේ වෙද්දී අපි හැමෝම දන්න අපිට රුපියල් වල අර්බුදයක් තියෙනවා. අච්චු ගහනක පැත්තක තිබ්බත් ඩොලර් වල අර්බුදයක් තියෙනවා. අපි ඩොලර් අර්බුදයට කොහොමද උත්තර හොයන්නේ? පළවෙනි දේ තමයි අපිට මැජික් කරන්න බැයි නම් මෙතුමන්ලත් පැහැදිලි කරා වගේ අපිට සාමාන්‍ය වාර්ෂිකව ඩොලර් මිලියන 7300ක් විදේශ ප්‍රේෂණ විදිහට එනවා. ඒක ඉස්සර
අපිට තේපොල් රබල් තමයි අපිට ආදායම් හම්බුනේ. නමුත් ඒ වුණාට දැන් අපේ අම්මලා තාත්තලා තරුණ තරුණියෝ විදේශ රටවල ගිහිල්ලා එවන සල්ලි වලින් තමයි අපි වැඩිම ආදායම් බවට පත් වෙලා තියෙන්නේ. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ගත්තොත් එහෙම වෙනදාට මාසෙකට ඩොලර් මිලියන අපිට 600ක් එද්දි අද 200ට 300ට බහැලා තියෙනවා. ඒක නිසා ඇයි මිනිස්සු සල්ලි එවන්නේ නැත්තේ? දැන් මේ වර්තමාන ආණ්ඩුව ආවොත් එහෙම වැඩි මුදල් ප්‍රමාණයක් දෙන්නම් කියලා තියෙනවා. හැබැයි ඒ තියෙද්දිත් එවන්නේ නැහැ. එවන්නේ නැති මැයි මාසේ මාස ටික ගත්තොත් එහෙම මාසෙකට අපිට එන ප්‍රමාණය 200ට 300ට අඩු වෙලා තියෙනවා. එතකොට මේ මොකද වෙලා තියෙන්නේ? ඒක නිසා මිනිස්සුන්ට විශ්වාසවන්තකමක් නැහැ මේ ආණ්ඩුවට සල්ලි එව්වට මේ රටට සල්ලි එව්වට මෙලෝ දෙයක් කරන්නේ නැහැ කියලා. ඒක නිසා තමයි මම කිව්වේ දේශපාලන විශ්වාසය හදන්න ඕනකම තියෙන නිසා අපි හිතනවා ඒ හැදෙන ජනතා පාලනය ඇතුළේදී ඒ ඉන්න විශේෂම විදේශීන ශ්‍රී ලාංකිකයන්ට ව්‍යාපාරිකට විශ්වාසවන්ත හදන්න ඕනකම තියෙනවා. ඔබේ රට ඔබේ මව්බිම බංකොලොත් රාජ්‍යයක් බවට පත් වෙමින් යන්නේ. ඒ නිසා මේකට මැදිහත් වෙන්න ඔබේ එවන එක ඩොලර් එකක්වත් දූෂණයට වංචාවට යොමු නොකර ඒක කොහොමද මේ දමයන්ත ආර්ථික පද්ධතියට ඔබේ අම්මගේ තාත්තගේ බේත් පෙත්ත ගන්න ඔබේ දුවගේ දරුවගේ අධ්‍යාපනයට මේක සම්බන්ධ කරන්න කියන විධිමත් විනිවිද වෙච්ච ක්‍රියාවලියකට පනපවන්න ඕනකම තියෙනවා. අපි හිතනවා එහෙම වුණොත් අනිවාර්යයෙන්ම මේක අඩුම තරමේ වාර්ෂික ඩොලර් 1300 අඩුම තරමේ 1000 හෝ 1500 තැනකට යන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. දෙවෙනි එක තමයි සංචාර කර්මාන්තය. ඔබ දන්නවා කොවිඩ් තත්ත්වය ඇතුළේ අපේ රටට ඇරෙන්න අනිත් ආනකුත් තියෙන ආසියාතික තියෙන කලාපයේ තියෙන රටවල් වැඩි ප්‍රමාණයක දැන් සංචාර කර්මාන්තය යන්න කියලා තියෙනවා. අපේ අරගලයේත් යම් ප්‍රමාණයක් බලපාලා ඇති. නමුත් සංචාර කර්මාන්තය අපිට වර්ධනයක් අපි අත්පත් කරගන්න ඕනේ. අපි හිතනවා අනිවාර්යයෙන්ම රට ස්ථායී වුණොත් ඒකත් මම දේශපාලනයත් එක්ක සම්බන්ධයි. මොකද මිනිස්සුන්ට විශ්වාසදායී පාලනයක් නිර්මාණය නොකර සංචාර කර්මාන්තය ගොඩනගන්න බෑ. රනිල් වික්‍රමසිංහ එක වෙලාවක කියනවා අවුලක් නෑ විදේශිකයන්ට එන්න ඇවිල්ලා මේ ගෝල් ෆේස් එකේ පිකට් කරන්න පුළුවන් කියලා. ඒ වගේ සරල උත්තර වලින් මේ රටේ දේශපාලනය තෝරන්න බෑ. ඒක නිසා අපි හිතනවා සංචාර කර්මාන්තයට අනිවාර්යයෙන්ම අපි එක දෙන්න ඕනකම තියෙනවා මේ ඩොලර් යම් ප්‍රමාණයක් අවතීර්ණ කරගන්න. තුන්වෙනි කරුණ නිසා අපි අනිවාර්යයෙන්ම හිතනවා අනිවාර්යයෙන්ම අපේ ලංකාවේ ඒ කියන්නේ ණය රීෂෙඩියුල් කරන්න ඕනකම තියෙනවා කියලා. මෙතුමා පැහැදිලි කරපු ඒ අර්බුදය අපි තේරුම් ගන්න අතර ගමන් අපි හිතනවා ලංකාවේ ණයක් රීෂෙඩියුල් කරන එක ලේසි නැහැ. මොකද හේතුව අපි උදාහරණයක් විදිහට ගත්තොත් අර මෙතුමාලා පැහැදිලි කරා වගේ වරාය රීෂෙඩියුල් කරොත් මං හිතන්නේ ඉන්න ගොඩාක් කට්ටිය ගස් යනවා. ඒ කියන්නේ ඒකෙන් ගත්ත මුදල් වලින් ගත්ත මුදල් ගාන රුපියල් මම කියන්නේ ඩොලර් 1000 නම් ඒකේ වියදම් කරලා තියෙන ඩොලර් 500යි. එතකොට ඉතුරු සල්ලි වලට වෙච්ච දෙයක් නැහැ. ඒකට නමුත් අපි හිතනවා ජනතාවාදී පාලනයකට මේක අනිවාර්යයෙන්ම ණය රීෂෙඩියුල් කරන්න ඕනකම තියෙනවා. ඒ ජාත්‍යන්තරව තියෙන අර්බුද ටිකක් තියෙනවා. දැන්ටත් ඒ සාකච්ඡාව යමින් තියෙනවා. චීනේ මේ මොහොතේදී රීෂෙඩියුල් කරන්න කැමති නැහැ. ඒක හරි. නමුත් ඒකට යා යුතුයි. හතරවෙනි කාරණාව තමයි අපි කල්පනා කරනවා අනිවාර්යයෙන්ම අපිට ණය ගන්න ඕනේ. මොකද කෙටි කාලින සහ මධ්‍යම කාලින ණය ගන්න වෙනවා. ණය කියලා කියන්නේ අපි කිසිසේත් අපරාධයක් ලෙස කල්පනා කරන්නේ නැහැ. මොකද අපි දන්නවා අපේ අම්මලා තාත්තලා ව්‍යාපාරිකව ණය ගන්නවා. හැබැයි ණය ගත්තට පස්සේ ඒ ණය වලට වඩා වැඩි ප්‍රමාණයක් උත්පාදනය කරලා තියෙනවා. අපේ රටේ ගත්ත හැම ණයක්ම ගත්තොත් එහෙම ණය වලින් ගත්ත මුදලට වඩා වැඩි ප්‍රමාණයක් අපි උත්පාදනය කළා නැහැ. උත්පාදනය වෙලා තියෙනවා ඒගොල්ලන්ගේ විදේශ ගිණුම් වලට නැත්නම් ඒගොල්ලන්ගේ දේපොළ වලට තමයි ਉਹ උත්පාදනය වෙලා තියෙන්නේ. ඒ නිසා අපි හිතන ණය ගන්න ඕනකම තියෙනවා කියලා. පස්වෙනි කරුණ තමයි අනිවාර්යයෙන්ම කෙටි කාලීනව අපි අපේ ජීවිතේ අකමැත්තෙන් උනත් රීෂෙඩියුල් කරන්න වෙනවා. ඒ කියන්නේ හේතුව තමයි මොකද දැන් මේ රටක් විදියට අපි මේක මුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක නිසා අපිට අපේ වියදම් සහ අපිට මේ මොහොතේ තියෙන අපේ වියදම් ටික අපිට දැන් මේ වෙලාවේ ගැලපෙන්නේ නැහැ. අපිට අපේ ජීවිතේ වෙන විදිහකට හිතන්න වෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම ඒ රීෂෙඩියුල් කිරීම අපිට යන්න වෙන නිසා අපි කාටවත් මං හිතන්නේ ඒක නායකයෝ ඉඳන් නෙමෙයි මම කියන එකයි දේශපාලන පරිවර්තනයේ විය යුතුයි කියලා කියන්නේ නායකයාගේ සිට පහළ ඉන්න සමාජිකයා දක්වා අනිවාර්යයෙන්ම තමන්ගේ ජීවිත වෙනස් කරන්න වෙනවා. ඒ වෙනස් කිරීම ඇතුලේ අපිට විශ්වාසයක් තියෙනවා අඩුම තරමේ අවුරුද්දක් දෙකක් මේකට එක මෙත පොර කෑවොත් වැඩපිළිවෙලකට ගියොත් මේ රට ගොඩ නගන්න පුළුවන් යම් තිබුණු තැනට ගෙනියන්න පුළුවන්කම තියෙනවා. එහෙම ඇරෙන්න සාමූහික ක්‍රියාවලියක ඇරෙන්න පුද්ගලයෙක් සුපර්මෑන් කෙනෙක් රොබින් හුඩ් කෙනෙක් ආව කියලා එමම තමයි ආයි තව අර්බුදයකට යන වෙරෙන්න අපි උත්තරයක් හොයන්නේ. ඒ වගේම අපි හිතනවා අනිවාර්යයෙන්ම රට ඇතුලේ අනිවාර්යයෙන්ම අපි නිෂ්පාදන ආර්ථිකයට පනපවන්න ඕනකම තියෙනවා කියලා. ඒ කියන්නේ මේ ලෝකීය ආර්ථිකෙන් අපි පැත්තකට ගිහලා අපි පොල් කට්ටෙන් වහන්න කියන එක නෙමෙයි කියන්නේ. මොකද අනිවාර්යයෙන්ම අපි කල්පනා කරන්න ඕනකම තියෙනවා අපේ රටේ උදාහරණයක් විදිහට ගත්තොත් එimhe කිරි නිෂ්පාදනය ගත්තොත් එimhe මේ මොහොතේ වෙදී දැන් ඒක වැඩි. නමුත් අඩුමත ගත්තොත් එහෙම අපිට අපේ රට කිරි වලින් ස්වයංපෝෂිත කරන්න පුළුවන් රටක්. හැබැයි 160කට වඩා වැඩි ප්‍රමාණයක් අපි පිටරට වලින් ගේන්නේ. හැබැයි අපිට වැඩපිළිවෙලක් අපි ඕනකම තියෙනවා. පළවෙනි දේ තමයි අපි කල්පනා කරන්න ඕනේ අපේ ඩොලර් ප්‍රමාණය. කියන්නේ අපේ ඩොලර් ප්‍රමාණය කොහොමද රට ඇතුලේ ඉතුරු කරගන්නේ.
ඒ වගේම අපි දෙවෙනි අපි කල්පනා කරන්න ඕනේ පිටරට තියෙන ඩොලර් ප්‍රමාණයක් මේකට එකතු කරගන්නේ කොහොමද කියලා. මම ඒ උදාහරණය තමයි කිරි නිෂ්පාදනය සම්බන්ධ කරන්නේ. එතකොට අපි කල්පනා කරන රටක් විදියට අපිට මොනවද අපේ රට ඇතුළේ නිෂ්පාදනය කරගන්න පුළුවන් කියන්නේ. ඒ කියන්නේ මම කියන්නේ පිටරටින් ඊට වඩා අඩු මුදලකට ගන්න පුළුවන් නම් ඔව් ඒ ගන්න ඕනකම තියෙනවා. ඒ සාධක තුන කල්පනා කරලා අපි අපේ රටේ වැඩපිළිවෙලක් හදන්න ඕනේ මොන ක්ෂේත්‍රයකද අපි එක දෙන්නේ කියලා. ඒ නිසා අපි හිතනවා රට ඇතුළේ නිෂ්පාදන ආර්ථිකයට පණ දෙන්න ඕනකම තියෙනවා. ඒක ඇතුළේ කෘෂිකාර්මිකයන්ට හරි වැදගත්. ඒක නිසා උදාහරණයක් විදිහට ගත්තොත් කිරි නිෂ්පාදනයෙන් අපේ රට ස්වයං පෝෂිත කරන්න පුළුවන්. ඒ නිසා කිරි වලින් අපි ඩොලර් ප්‍රමාණයක් අපිට හම්බෙන ඩොලර් ප්‍රමාණයක් එළියට යනවා. ඒක අපිට නතර කරන්න පුළුවන්කම තියෙනවා. දෙවැනි එක තමයි අනිවාර්යයෙන්ම අපි තොරතුරු තාක්ෂණ නැත්නම් IT පැත්තට අපි අත තියන්න ඕනකම තියෙනවා. මේ මොහොතේ වෙද්දිත් එහෙම ගත්තොත් එහෙම අපේ ලංකාවේ ඔන්ලයින් බිස්නස් එකේ වැඩි ප්‍රමාණයක් අපි තාම මුදල් හොයන්නේ මේ තියෙන තත්ත්වය ඇතුළේ සොෆ්ට්වෙයාර් නැත්නම් මුදුකාංග නිර්මාණය කිරීම පැත්තෙන්. නමුත් ඉන්දියාවට සාපේක්ෂව අපි ගත්තොත් එහෙම ඉන්දියාව මේ වෙලාවේ වැඩිපුර මුදල් ප්‍රමාණයක් හොයන්නේ ඔන් කෝල් සෙන්ටර් වලින්. ඒ කියන්නේ අපේ රට මෙවැනි අර්බුද වෙලා තිබෙද්දිත් මෙවැනි ප්‍රශ්නයක් තිබෙද්දිත් අපේ රටේ තරුණ පරම්පරාව බුද්ධිමත් පිරිසක්. ඒ නිසා මොකද ඔන්ලයින් බිස්නස් එක කරන කට්ටිය දන්නවා මුදුකාංග නිර්මාණය කිරීම තමයි වැඩිපුර මුදල් ප්‍රමාණයක් අපිට හම්බ වෙන නිසා ලෝකේ ලොකු මාකට් එකක් දැන් ඉන්දියාව වගේ ආසියාතික රටවල් දැන් ඒකට අවතීර්ණ වෙමින් තියෙනවා. නමුත් අපේ රටට IT එක අපේ සබ්ජෙක්ට් එකක් ඉන්නේ අවුරුදු දැන් මීට කීපයකට පෙර. ඒ නිසා වහාම අපි එතනට අත්පත් කරගන්න ඕනේ. ඒක නිසා ඒක ඇතුලේ විදේශ වෙළඳපොලේ ඩොලර් පංගුවක් අපි අත්පත් කරගත්ත වෙච්ච සමස්ත වැඩපිළිවෙලක් ඇතුලේ අපි හිතනවා රටක් විදියට අපිට ඉස්සරහට යන්න පුළුවන්කම තියෙනවා කියලා. ඒ ඔක්කොම සම්බන්ධ වෙලා තියෙන්නේ හුදකලා සිදුවීම් මත පමණක් නොමේ. මේ මම අවසන් කරන්න මේ මුල් කාරණා තුනම අනිවාර්යයෙන්ම ආර්ථික, සමාජ, දේශපාලනික නූලක් වගේ කෙනෙකුට බැඳිලා තියෙන්නේ. ඒක නිසා අත්‍යවශ්‍ය දේශපාලන විශ්වාසය ගොඩනගන්නේ නැතුව මේක මෙතනින් එහාට ගොඩනගන්න බෑ. ඒ වගේ මම අවසන් කරනවා ලංකාව ඇතුලේ සවුත් තිබුණ දේ තමයි චෙක් ඇන්ඩ් බැලන්ස් සිස්ටම් එකක් තිබුණා. මේක දැන් වෙනස් කළා. අරගලය ඇතුලේ මේ රටේ තරුණව වෙනස් කරා. මොකද විධායකී ව්‍යවස්ථාදායක අධිකරණය. ඒකෙන් දැන් පැහැදිලිලා තියෙනවා මේ බලය චෙක් ඇන්ඩ් බැලන්ස් කරන්න. ඒක නිසා අලුත් එක තමයි අපි කියන්නේ මේ තුනට අමතරව ජනතා බලය දැන් වැදගත්. ඒ නිසා පාර්ලිමේන්තුව ඇතුලේ විධායකී ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණය සහ ජනතා බලය කියන හතරම දැන් මෙතනින් එහාට ඉස්සරහට කරන්න ඕනේ. ඒක නිසා අලුත් ජනතාවක් දැන්පත් වෙලා තියෙනවා. ඉස්සර රට නෙමෙයි, ඉස්සර තරුණ පරම්පරාව නෙමෙයි. අලුතෙන් තරුණෝ මිනිස්සු හිතන්න පටන් අරන් තියෙනවා. අපි හිතනවා ඒ සියල්ල එක මේ රට වෙනස් කරන්න පුළුවන්කම තියෙනවා කියලා. බොහොමත්ම ස්තුතියි. ඉතාමත් සාර්ථකව සාකච්ඡා වට දෙකක් අපිට අවසන් කරන්න හැකියාවක් ලැබුණා. මින් අනතුරු අපි යොමු වන්නේ අපේ තුන්වෙනි වටේට. මෙම වටේදී සියලුම දෙනාට විනාඩි 3ක කාල සීමාවක් ලැබෙනවා. ඒ වගේම අපි ඉතාමත් කෙටි ප්‍රශ්න කිහිපයක් තමයි යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි ප්‍රශ්නය මා යොමු කරන්න කැමති සරත් ෆොන්සේකාට. අපි දැක්කා අරගලය ආරම්භ වන මුල් අවස්ථාවට වඩා අවසාන කාලයේ ඉතාමත් සක්‍රියව ඔබ අරගලයට දායකත්වයක් දැක්වුවා. විශේෂයෙන්ම සඳහන් කරොත් ගාලු මෝදර අරගල භූමියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් මා දැක්කේ ඔබ විතරයි ගිහිල්ලා කතාවක් කරනවා ගාලු මෝදර අරගල භූමියේ. ඒ වගේම අපි මෑත කාලේම දකිනවා අත්අඩංගුවට පත් වෙන අරගල කරුවන් බලන්න යනවා, අත්අඩංගුවට ගත්ත ගමන් පොලිසියට යනවා. ඒ වගේ ඉතාමත් සක්‍රියව අරගලයට දායකත්වයක් දක්වන අපිට දකින්නට ලැබෙන ඔබ. මොකක්ද මේ ඊළඟ පිම්ම මේ 2024 ජනාධිපතිවරණයද සැලසුම් කරන්නේ? මම අරගලයට ආශිර්වාද කරන පුද්ගලයෙක්. ඒකට හේතු තියෙනවා. අපේ පක්ෂය ගත්තත් පක්ෂ ප්‍රතිපත්තිය තමයි අරගලයට උදව් කරනවා කියන එක. අරගලයේ පැත්තේ ඉන්නවා කියන එක. නමුත් එතෙන්දී අපි දකිනවා පක්ෂය දැන් ඇක්ටිව් පැසිව් කියලා දෙකක් තියෙනවා. අපි ක්‍රියාත්මක වෙනකොට. පක්ෂයේ ඉන්නේ පාක්ෂිකයෝ හුඟක් අය ඉන්නේ පැසිව් විදියට අරගලයට. ඒගොල්ලෝ අරගලයේ යම් දේවල් අනුමත කරනවා, යම් තැන්වලදී පෙනී සිටිනවා ඒ වගේ. මම උත්සාහ කරන්නේ මට ඕනේ අරගලේ සාර්ථක වෙනවා දකින්න. ඒක හන්දා මට පුළුවන් විදියට මගේ දේශපාලන භූමිකාවත් ආරක්ෂා වෙලා නිර්පාක්ෂිකව අරගලයට කරන්න පුළුවන් ඇක්ටිව් විදියට, සක්‍රිය විදියට දෙන්න පුළුවන් දායකත්වය දෙන්න තමයි උත්සාහ කරන්නේ. ඒක හන්දා මේක 2024 ජනාධිපති වෙන්න බලාගෙන කරන දෙයක් නෙමෙයි. අනිවාර්යයෙන්ම අරගලයේ සාර්ථක වෙන්න ඕනේ කියන ස්ථාවරයේ මම ඉන්නවා තදින්. ඒකට හේතුව තමයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ මම පාර්ලිමේන්තුවේ තුන්වෙනි පාර්ලිමේන්තුවේ ඉන්නේ. හුඟක් දේවල් බලාගෙන ඉඳලා තියෙනවා. මේ දේශපාලනේ හුඟක් අත්දැකීමුත් ලැබලා තියෙනවා. හිරබතුත් කවලා තියෙනවා. සමහර අයට අවුරුදු 20 30 40 නොලැබුණ අත්දැකීම් මට ලැබුණා තියෙනවා. අවුරුදු 12ක් ඇතුළත.
ඒක හන්දා මම හිතනවා බුද්ධිමත් මිනිහෙක් නම් උපාධියක් ගන්න අවුරුදු 5 පශ්චාත් උපාධියක් ගන්න අවුරුදු 3 අවුරුදු 10ක් යනකොට ප්‍රොෆෙසර් කෙනෙක්ගේ තත්ත්වයට එනවා බුද්ධිමත් මිනිහෙක් නම්. ඉතින් දේශපාලනයේ අවුරුදු 12 වුණාට මම හිතනවා දකින්න ඕන දේවල් මම දැක්කා. විශේෂයෙන්ම විශේෂිත වූ කාලයක අත්දැකීම් ලැබුවා. ඒක හන්දා මේක දැක්කා කියලා. එතකොට මම මගේ හෘද සාක්ෂිය කියන්නේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න ජනතා නීතිය තමයි. නමුත් මේ කට්ටියට රට දියුණු කරන්න දැක්මක් නැහැ. මොකද අපි දකිනවා ලෝකේ දියුණු රටවල් ගත්තොත් ඇමරිකාව ගත්තොත් බලන්න පාර්ලිමේන්තුවක් තියෙනවා නම් භාගයකට නෙවෙයි 90%ක් ඉන්නේ හේ තියෙන දක්ෂම අයට විතරක් යන්න පුළුවන් විශ්වවිද්‍යාලයෙන් ආපු අය. දක්ෂයෝ කියන්නේ ඇඟේ තියෙනවා කැපවීම. අදිෂ්ඨානය තියෙනවා. අරමුණකට යෑමේ හැකියාව තියෙනවා. ඒ වගේ අය තමයි අර විශ්වවිද්‍යාලේ ඒගොල්ලෝ එනවා අතන්ට. එංගලන්තේ ගත්තොත් 90%ක් ඇත්තේ ඔක්ස්ෆර්ඩ්ට ගියපු අය. මොකද එතනත් ඔක්ස්ෆර්ඩ්ට හැමෝටම යන්න බෑ. මම දන්නවා ලංකාවේ A-level විභාගයෙන් දෙවෙනියා තුන්වෙනියා වෙච්ච ළමයි උත්සාහ කරලා තියෙන ওই විශ්වවිද්‍යාල දෙකට යන්න බැරි වෙලා තියෙනවා. මම දන්නේ එක්කෙනෙකුත්. ඒකට ඒවට යන්නේ විශිෂ්ටයි. විශිෂ්ට කියන්නේ ලකුණු ගන්න වැඩියෙන් ගත්ත එක කියන්නේ මම කියන්නේ. ඒගොල්ලොන්ගේ ඇඟේ තියෙනවා කැපවීම, අදිෂ්ඨානය, අරමුණකට යෑම, අනාගතයේ දැකීම, විශාල අපසරියක යමක් අවබෝධ කරගන්න පුළුවන්කම. ඒ වගේ අය දේශපාලනේ ඉන්නේ රටවල් වල. නමුත් අපේ රටේ දේශපාලනේ පාර්ලිමේන්තුවේ එහෙමයි නැහැ. ඒක තියෙන ප්‍රශ්නේ. ඉන්නවා බොහෝම අතලොස්සක්. ඒතකොට එහෙම වුණාම ඒගොල්ලොන්ට අපේ මම දැකලා තියෙන ඇමතිවරු කරන එකම දේම තමයි අයවැයෙන් දෙනවා මුදලක්. ඔය මුදල කොහොම හරි වියදම් කරනවා. ඒක බලන වියදම් කිරීමේදී ඡන්ද හදා ගන්න පුළුවන් වෙන්නත් ඕනේ. ඊට පස්සේ ව්‍යාපෘති ටිකක් කරෙන්නත් ඕනේ. නමුත් ඊළඟ වාරේ ඒ ඇමතිට ඊළඟට එන ඇමතිට ඒ අමාත්‍යාංශයට හරියට වඩා අඩු මුදලක් හම්බෙනවා. මොකද මේ ඇමති මේ එයා ඒ වැඩ ටික කරාට මේවා නිර්මාණය වෙලා නැහැ. ඒකට මේ දේශපාලනේ අපේ පාර්ලිමේන්තුවේ දේශපාලනඥයන් කිව්වොත් අර්බුදයක් තියෙනවා. ඒකන්ද මේක වෙනස් වෙන්න ඕනේ. ව්‍යවස්ථාව අනුව මේ දේශපාලනඥයන්ට පවතින්න පුළුවන් අපසරියක් මේ ගොඩ නැගිලා තියෙනවා. ඒකන්ද තමයි ගෝටගෝ හෝම් කියලා අලුත් එක්කෙනෙක් ගියාම ඔලුගොඩි මාරුවක් වුණාට රට ඉල්ලන වෙනස කරන්න ඒ ඔලුගොඩි මාරුවෙන් කිසිම අලුත් වෙනසක් වුණේ නැහැ. දැන් ඉන්න ජනාධිපති ගියත්, ඔය අගමැති ගියත් ආපහු වෙනවා ඒ විදිහට ওই වෙනසම ওই ක්‍රමෙම දිගටම යනවා. ඒකන්ත මම අරගලයට උදව් කරන්නේ. අරගලේ මට තව තප්පරයක් දෙන්න. අරගලේ දැන් අපේ මගේ මිත්‍රා කිව්වේ මම ඒක බලන්නත් ගියා හිරකට. කිව්වේ තාවකාලික ආණ්ඩුවක් එන්න ඕන ඡන්දයක් කරන ඒ වගේ. නමුත් මම දකිනවා ඡන්දයකට ගියත් මාස 6කින් ගියත් මේ දේශපාලන සංස්කෘතිය මේ ඉන්න කට්ටියම ආපහු පාර්ලිමේන්තුවට එනවා. ඒක නවත්තන්න බෑ. ඒක නම මේ සංස්කෘතිය වෙනස් වෙන්න ඕනේ. එවනම් තව විශාල පීඩනයක් ජනතාව පෙළ ගැසෙන්න ඕනේ. මේ අරගලයත් එක්ක පෙළ ගැසෙන්න ඕනේ. අරගලේ නිර්පාක්ෂික වෙන්න ඕනේ කියන මතේ මම ඉන්නවා. නමුත් මෙතුමන්ලාගේ පක්ෂ දෙකක් ඒකේ හිටියට ඒගොල්ලෝ එතන කරන අරගලයට ඕන පිරිස් ශක්තිය මේගොල්ලෝ දෙනවා. ඒකින්ද මම දකිනවා දැන් අපි වගේ අර පැසිව් විදියට මේ උදව් කරන්නේ. ඒකන්ද ඒගොල්ලෝගේ සිටීමෙන් අරගලේ ශක්තියක් කරලා තියෙන කියලා මම විශ්වාස කරනවා. ඉතින් අරගලේ තව වර්ධනය වෙන්න ඕනේ. ජනතා ගීත් වලට යන්න ඕනේ. නැවතත් මේ දේශපාලනය වෙනස් කරන්න මේ පාර්ලිමේන්තුවේ ඉන්න ජනතාවගෙන් රටට ආදරේ වෙන දේශපාලනඥයන්ගේ රට බේර ගන්න නම් මේ අරගලය මේ වගේ 10 20 ගුණයකින් වැඩි වෙලා නැවතත් නැගිටින්න ඕනේ. අපි කැමති කුමාර වෙල්ගම් දෙසට හැරෙන්න මම ඔබට යොමු කරන ප්‍රශ්නේ ඔබ ප්‍රවාහන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරා මේ රටේ. අපි දැක්කා මෑතක ඔබේ සහෝදරයා ඉලෙක්ට්‍රික් කාර් එකක් හදනවා. මල්ලි. මේ රටේ ඔබ පිළිගන්නව මේ වන විට විශාල පොදු ප්‍රවාහනයේ ගැටලු තිබෙනවා. ලෝකයේ දියුණු රටවල් වල සාර්ථකම ක්‍රමවේද තමයි මිනිස්සු පාවිච්චි කරන්නේ පොදු ප්‍රවාහන සේවය. තමන්ගේ පෞද්ගලික වාහන නෙමෙයි ලෝකේ දියුණු රටවල් පාවිච්චි කරන්නේ පොදු ප්‍රවාහන සේවය ඒ තරමටම දියුණුයි. පොදු ප්‍රවාහන සේවය බිඳ වැටෙනවා කියලා කියන්නේ මේ රටේ ආර්ථිකයේ 10 ගුණයකින් 20 ගුණයකින් බිඳ වැටෙන එක තමයි. නමුත් ඔබ ප්‍රවාහන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරා. ඔබ දැක්කේ නැද්ද අනාගතයේ මේ වගේ තත්ත්වයක් ඇති වෙයි? මේ ඔබගේ කාලේ මේ පොදු ප්‍රවාහන සේවය ඊටමත් දියුණු තත්ත්වයකට ගේන්න ඔබ දැක්කු දායකත්වයේ ඉතාමත් කෙටියෙන් මම දැනගන්න කැමතියි. පොදු ප්‍රවාහන සේවය කිව්වම දැන් හැම එකනම පොදු ප්‍රවාහන සේවයට දැන් ප්‍රයිවට් බස් තියෙනවා. එතකොට CDB බස් තියෙනවා. මේවා කෙරුවට මේකේ යටිතල පාසුකම් හරියට දියුණු කරලා නැහැ. කොළඹ ඇතුලේ. දැන් පොදු ප්‍රවාහන සේවය කිව්වම මිනිස්සු කැමතිනේ දාඩිය දාන්න නැතුව බස් එක යන්නේ. දැන් පිට රටවල එහෙම තමයි යන්නේ පාක් ඇන් රයිඩ්.
ඇවිල්ලා හෝමගමින් නැහැත්තුව හෝමගමින් ගත්තා බස් එක ගෙදර ආවා. ඒක හෝමගම තමයි වැඩට ආවා. එතකොට දැන් අර උඩින් ගිය අර මොකද්ද මේ ලයිට් ට්‍රේන් දැන් ඒ වගේ ඒවා ඇත්තටම ඊටම වටිනා දේවල්. දැන් ඒවා දේශපාලන මත සහ වෙනත් මාර්ග මත ඒවා නැවතුණා. එතකොට අපි දැන් මේ දැන් තියෙන යටිතල පාසුවන් එක්ක යන්න පුළුවන් බස් එකේ ඉන්නවා. ඒතර අපි කොහෙන්ද යන්නේ? ඉන්දියාවේ. ලාභම් බස් එක. නේ ඒතර ගෙනල්ලා අපි මෙහාට දානවා. ඒවා ඉතින් කණින් ඉහෙන් ඩාඩි දාගෙන යන්න ඕන. එතකොට අර මිනිස්සු අර පොදු ප්‍රවාහන සේවය කියන එකට වැඩිය තමන්ගේ වාහනයෙන් ඊට වැඩිය ලේසියෙන් එනවා ඒගොල්ලන්. ඉතින් ඒක නිසා මේක මේ දැන් මම ඉන්නකොට මම ඒ කාලේ ඒ වගේ පාසුවක් තියෙන වාහන ඒ තිබ්බා. ඒ වාහන ගෙනාවා දැන් හයිවේ එකට ගෙනාවා. ඒවට එහෙම ගෙනාවා. ගෙනලා දැම්මා. අපි ගත්තොත් මං ගෙනාවා බස් 1000 බස් ඔක්කොම 2000යි. 1500ක් නැත්නම් 2000ක් ගෙනාවා ඉන්දියාවෙන්. හැබැයි සල්ලි කිව්වේ නැහැ. අපි හම්බ කරලා ගෙවන්න ලීසින්. ඉන්දියාවට අපි හම්බ කරලා ගෙවන මට්ටමට තමයි ගෙනාවේ. මොකද මෙහි තියෙනවනේ ඒගොල්ලන්ගේ ලංකාවේ කම්පැනි. ඒ ඇරෙන්න අපි ගත්තේ නැහැ. ඒතකොට පීවි ජයසුන්දර මහත්තයා මට කිව්වා මේක හොඳ ප්‍රොජෙක්ට් එකක්. මම බස් 1000ක් මම ට්‍රෙෂරියෙන් ගන්නවා. ට්‍රෙෂරියෙන් අරගෙන මම ට්‍රෙෂරියෙන් ලීසින් එක ගෙවනවා. බස් 1000කට ඔයාට බස් 1000ක් ගන්න CTB එකෙන් ගෙවන්න. ඉතින් ඒක ඊටම සාර්ථක වුණා. දැන් මේ බස් තමයි දැන් ඒකල දැන් ටයර් බැටරි නැතුව ඔය පැත්තකට කරලා තියෙන්නේ. ඒ බස් තමයි. ඉතින් ඒක නිසා මේ පොදු ප්‍රවාහන සේවය කරන්න අපි කොළඹ අර ටවුන් ඒරියා එක ඇතුලේ පිට පාරවල් දැන් හොඳයි. පිට පාරවල් දැන් හුඟක් හොඳයි. ඒවයි බස් යන්න පුළුවන්. ඒවයි ප්‍රශ්නයක් නැහැ. මේ ටවුන් එකේ ඉන්නේ වැඩිම ජනගහනේ ගැලසෙන්නේ. මේවා අපිට මේට වැඩිය හැබැයි මේ වෙලාවේ අපිට කරන්න බෑ. ඉදිරියේදී අපි හොඳ සැලැස්මක් ඒකට යොදන්න ඕන. ඒ වගේම මම තව එකක් කියන්න ඕනේ. මේකට ඉඩ දෙන්න දැන් හැම එක්කෙනෙම කතා කරන්නේ මේ තරුණ අය පාර්ලිමේන්තුවට එන්න ඕනේ කියන එක. එහෙම තමයි කතා කරන්නේ. දැන් බලන්න මේ දැන් ඉන්න පාර්ලිමේන්තුවේ තරුණ අය අවුරුදු 40ට අඩු කීයක් ඉන්නවද? අවුරුදු 50ට අඩු කීයක් ඉන්නවද? මම කියන 100කට වැඩි ඉන්නවා කියලා. තරුණ. හැබැයි පක්ෂ දේශපාලනය හරි. දැන් කවුරු හරි එනවා නම් මේ පාර්ලිමේන්තුවට පක්ෂයක් හදාගෙන ඉන්න බෑ. අරගල අය ආවත් ඒගොල්ලන් පක්ෂයක් හදාගෙන නැත්නම් පක්ෂයක් නැතුව ඇතුළට එන්න බෑනේ. එතකොට දැන්ටත් අවුරුදු 40ට අවුරුදු 50ට අඩු තරුණයෝ ඉන්නවා 100කට වැඩි පාර්ලිමේන්තුවේ. ඉතින් එතකොට අපිට මේකෙන් ප්‍රගතියක් අපි දැක්කද? අපි අහන්න ඕනේ එච්චරයි. බොහොම ස්තුතියි ඔබටත්. මීළඟ ප්‍රශ්නය යොමු කරන්නේ චරිත හේරත්ත. ඔබ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් වශයෙන් කටයුතු කරා. විශේෂයෙන්ම රටක දියුණුව රඳා පවතින අධ්‍යාපන ක්‍රමය මත පළවෙනි වසරේ ඉඳලා 13 වසර වෙනකොට ඉන් පස්සේ තියෙන උසස් අධ්‍යාපනය මත රටක දියුණුව රඳා පවතිනවා. විශේෂයෙන්ම සාකච්ඡා කළ යුතු විශ්වවිද්‍යාලවල විදේශ රටවල බොහෝමයක නව නිෂ්පාදන නව නිපැයුම් විශ්වවිද්‍යාල තුළ බිහි වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල ගත්තම විෂය නිර්දේශ යාවත් කාලින වෙනවද? ඒක ලෝකෙට ගැලපෙන ආකාරයට සකස් වෙනවද? විශේෂයෙන්ම ගත්තට පස්සේ විශාල විදේශ විනිමය මේ රටට ගේන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි මෘදුකාංග නිර්මාණය වගේ ක්‍රමවේදයන් දැන් තියෙනවා. දැන් බයිනෑන්ස් වගේ ආර්ථිකය වෙනත් දිශානතියකට යොමු වෙලා තිබෙනවා. තාමත් මේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපන ක්‍රමය යාවත් කාලින වෙලා නැහැ නේද? මම හිතන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමය ඊටාම විශාල වශයෙන් යාවත් කාලින වෙලා තියෙන පැති තියෙනවා. නමුත් සමහර ඒවා එහෙම වෙලා නැහැ. හැබැයි අපේ රටේ අධ්‍යාපනයේ බරපතල ප්‍රශ්නයක් මමත් දකිනවා. ඒකේ පැති තුනක් තියෙනවා. අපි හැම විටම අධ්‍යාපනයේ එක වැදගත් කලාපයක් තමයි මම කියන්නේ පාසල් අධ්‍යාපනයේ වැදගත් කලාපයක් තමයි මේ විෂය මාලා සංවර්ධනය කියන එක. ඒ කියන්නේ කරිකියුලම් ඩෙවලොප්මන්ට්. ඔබ ඔය කිව්වා වගේ අපේ දරුවෙක් 8 පන්තියේ ඉන්න දරුවෙක්ගේ දැනුමයි ලෝකේ අනිත් රටක 8 පන්තියේ ඉන්න දරුවෙක්ගේ දැනුමයි අතර සමානතාවයක් තියෙන්න ඕන වර්ධනය ගැන. විශේෂයෙන්ම අපි මේ යටත් විජිතෙන් පස්සේ හදපු අධ්‍යාපන ක්‍රමවල තියෙන එකක් තමයි අපි නොලෙජ් කියන පැත්තට දැනුම කියන පැත්තට වැඩි බරක් දෙනවා මිසක කුසලතාවය කියන එකට. ඒ කියන්නේ ඒගොල්ලන්ට පුහුණුවෙන් හදාගන්න දෙන කුසලතාවයේ පැත්තට වැඩක් දෙන්නේ නැහැ. ඉඩක් දෙන්නේ නැහැ. ඒ නිසා යමක් දන්න අය ඉන්නවා යමක් කරන්න පුළුවන් අය නැති අධ්‍යාපනයක් තමයි අපි හදන්නේ. ඒක තමයි අද තියෙන බරපතලම ප්‍රශ්නේ. ඒ නිසා අධ්‍යාපනයේ එක පැත්තකින් විෂය මාලාව සම්බන්ධ බරපතල වෙනසකට යන්න වෙලා තියෙනවා. දෙවෙනි එක තමයි ටීචර්ස් ට්‍රේනින් කියන එක. මම කියන්නේ පාසල් අධ්‍යාපනයේ ගුරුවරුන්ගේ පුහුණුව සම්බන්ධව අඩුම වගකීමක් තමයි අද මේ රටේ තියෙන්නේ.
ගුරුවරු විශ්වවිද්‍යාලයෙන් උපාධිගත ඕන කෙනෙක් උගන්වන්න පුළුවන් කියලා අපි ගෙනල්ලා දානවා. මොකද අපිට ඊට වඩා වැඩි මහන්සියක් ඒ වෙනුවෙන් දරන්නේ නැහැ. ලෝකයේ දියුණු රටවල් හැම එකක්ම මේ ටීචර්ස් ට්‍රේනින් කියන එකට විශාල වියදමක් දරලා කරන එකක්. ඒ නිසා දෙවෙනි එක මේක. තුන්වෙනි එක තමයි යටිතල පහසුකම්. නමුත් කනගාටුවට අපේ හැම ආණ්ඩුවකම අධ්‍යාපන ඇමතිවරු තුන්වෙනි එක තමයි පළවෙනි එක විදිහට කරන්නේ. යටිතල පහසුකම් හදනවා. මොකද නම ගහලා බෝඩ් එක ගහලා අනම්මනම් කරන්න පුළුවන් නිසා. ඒ හින්දා යටිතල පහසුකම් හොඳට හැදිච්ච හැබැයි ගුරු පුහුණුව නැති විෂය මාලාව සංවර්ධනය වෙච්ච නැති අධ්‍යාපනයක් අපිට උරුම වෙලා තියෙනවා. මේකෙන් අපි එළියට යන්න ඕන. ඔබ අහපු දෙවෙනි ප්‍රශ්නේ විශ්වවිද්‍යාල පැත්තෙන් ගත්තාම මේක ඊටාම සංකීර්ණ පිළිතුරක්. මොකද මම මේ දෙන පිළිතුරත් එක්ක මගේ මිත්‍රයෝ අතර ගැටුමක් ඇති වෙන්න පුළුවන්. හැබැයි විශ්වවිද්‍යාලවල අපි නිර්මාණය කරන ඒ විද්‍යාර්ථයන්ගේ ඊළඟ ඉසව්ව මොකක්ද කියන එක ගැන අපි හිතන්න ඕන. අපි ලෝක ආර්ථිකයත් එක්ක ගැට ගැහිලා තියෙන රටක්. අපි මේ නිර්මාණය කරන විද්‍යාර්ථය නැත්තම් ඒ නිෂ්පාදනය කරන උගත හරි බුද්ධිමතා හරි ඒ නිෂ්පාදනය කරන පුද්ගලයාගේ ඊළඟ ඉසව්ව ගැන ඊළඟට ඔහු ගැට ගැහෙන්නේ කුමන ආර්ථික කුමන සමාජ කුමන තත්ත්වයක් ඇතුළේද කියන එක ගැන හිතීම අත්‍යවශ්‍යයි. මොකද ඇමරිකාව එංගලන්තය වගේ දියුණු රටවල් වල විෂයමාලා විශ්වවිද්‍යාල විෂයමාලාවට මේක එනවා. ඒ නිසා තමයි දැන් ආටිෆිෂල් ඉන්ටෙලිජන්සි වගේ මේ අලුත්ම විෂයන් පවා එන වේගින් විශ්වවිද්‍යාල ඇතුළට එනවා. ඒ අනුව එළියේ මාකට් එකට මේක සම්බන්ධ වෙනවා. ඒ නිසා මේක මේ හුදකලා අර නිකන් අර ඉන්දියාවේ මුල් කාලේ තිබුණා වගේ මේ ශාස්ත්‍ර ප්‍රබෝධය සඳහාම ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබන තැන නෙමෙයි අපි ඉන්නේ. අපි ඉන්නේ මාකට් ඉකොනොමි එකක් ඇතුලේ. මේක ඇතුලේ අපිට ඕන කරන බරපතලම ඉදිරිගාමී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙන්න ඕන. ඉතින් මේක සම්බන්ධව අපි දරන අනාගත තීරණ මොනවද කියන එක ඉතාමත්ම වැදගත්. මේකෙන් මම කියන්නේ මේ නිදහස් අධ්‍යාපනය නවත්තන්න කියලා. ඒක නෙමෙයි මම කියන්නේ. නමුත් ඒ අධ්‍යාපන ක්‍රමයේ ඇතුලේ තියෙන ගමන් මාර්ගය ගැන අපි මීට වඩා බරපතල ප්‍රතිසංස්කරණයකට යන්න ඕන කියලා. තුන්වන වටේ වගේම මේ වැඩසටහනේ අවසාන ප්‍රශ්නය මම යොමු කරන්න කැමතියි රංග ගුණසේකරට. ජනතාව තුල සහ සමාජයේ මතයක් තිබෙනවා ජනතා විමුක්ති පෙරමුණට ජනතා කැමැත්ත තිබ්බට අවසානයේ ඡන්ද ගොඩ වැටුණට පස්සේ ඊටාම සුළු ඡන්ද ප්‍රමාණයක් තමයි මේ ජනතා විමුක්ති පෙරමුණට ඡන්දයක හිමි වෙන්නේ කියලා. ඒ වගේම අනිකුත් පක්ෂවලට වඩා වෙනත් උපසංස්කෘතියක් මේ ජනතා විමුක්ති පෙරමුණ තියෙනවා කියලා ජනතාව තුළ විශ්වාසයක් තිබෙනවා සහ ජනතාව තුළ තවමත් බීතිකාවක් තිබෙනවා කියලා අපි විශ්වාස කරනවා ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය ලබා දෙන්න. මම හිතන්නේ ඒ ගැන කෙටි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් වටිනවා. මට හිතෙනවා මෙහෙම ඒ කියන්නේ අපි ඒ කියන්නේ එකක් පාර්ලිමේන්තුව තුලත් පාර්ලිමේන්තුව එළියෙත් කියන දෙකම දිත්ත බලය අපි විශ්වාස කරන ව්‍යාපාරයක්. ඉතින් ඒක නිසා අපි දන්නවා දැන් මොනවා කරත් ආයි නැවත පාර්ලිමේන්තු ඡන්දයකට හෝ මැතිවරණයකට ගියාට පස්සේ මෑත කාලෙම ගත්තොත් එහෙම අපි බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵල අපිට අත්පත් කරගන්න බැරි වුණා. ඒ පිළිබඳ අපිට සමාලෝචනයක් තියෙනවා. ඒක නිසා අපි මිනිස්සුන්ට එක්ක ඒකට ගෙමිල්ලන්නේ නැහැ. මොකද අපි මිනිස්සුන්ට ආදරය කරනවා මිනිස්සුන් විශ්වාස කරනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මං හිතන්නේ අපේ රටේ කවුරුත් විශ්වාස කරන්නේ නැහැ මෙච්චර බලයක් තියෙන රටේ ජනාධිපති කෙනෙක්ව දැන් මේ රටින් පිටුවහල් කරන්න පුළුවන් මට්ටමට මේ රටේ මිනිස්සු වෙයි කියලා. ඒක නිසා අපි මිනිස්සුන්ට ආදරෙයි මිනිස්සුන් විශ්වාස කරනවා ජනතා බලය අපි හැමදාම අපි ගේ කරනවා. ඒක නිසා මොකද අපි දන්නවා අපේ රටේ අර මෙතුමා කිව්වා වගේ අපි ඒ කියන්නේ මට වෙන ප්‍රවේශයක් තියෙනවා අපේ රටේ අධ්‍යාපනය පිළිබඳව. ඒ කියන්නේ අපේ සමාජය ඇතුලේ ගොඩාක් අපේ 80%කට වඩා වැඩි පිරිසක් ෆීලිංස් එක්ක වැඩ කරන්නේ. තර්ක කරනවට වඩා. ඒක නිසා මැච් එකක් වුණත් මිනිස්සු කැමති දිනන පැත්තට සපෝට් කරන්න. පරාදින පැත්තට අඩුයි සම්බන්ධ කරන්න. නමුත් අපි හිතනවා දේශපාලන වශයෙන් අපි හැමදාම නිවැරදි දේ වෙනුවෙන් පෙනී හිටියා. ඒ නිසා කවුරු හරි කිව්වොත් අපේ දේශපාලන කියන්නේ ඔය මොනවා හරි ඔබ අනිත් ප්‍රශ්නේ මම හිතන්නේ මතු කරේ විශේෂයෙන්ම 88 89 71 සම්බන්ධයෙන් මම හිතන්නේ අපි අවුරුදු 30 ගානක් ඇතුළේ අපි පෙන්නලා දීලා තියෙනවා ගල් කැටයක්වත් ගන්න නැතුව අපි කොහොමද දේශපාලනය කරන්න කියලා මේ අරගලේ තුලත් ඒක ඉතාමත් හොඳින් අපි පැහැදිලි කරා. අපි කොහොමද වැඩ කරන්න කියලා අපිට මර්ධනයේදී පවා අපි එහෙම වැඩ කරනවා. ඒක නිසා අපි නව දේශපාලන සංස්කෘතිය පෙළගස්සලා තියෙනවා. ඒ මිනිස්සු සහ ජනතාව විශ්වාස කරනවා. අපි ඒ වගේම විශ්වාස කරනවා මිනිස්සු වෙනස් වෙනවා කියලා. ඉතින් ඒක නිසා මිනිස්සු අපි හිතනවා මෙච්චර කාලයක් හැංගීම් එක්ක තීරණ ගත් එක මම හිතනවා අලුත් ජනතාවක් දැන් මේපත් වෙලා තියෙන්නේ. මැයි 9 වෙනිදා පස්සේ මේ රටේ ඉන්න අලුත් පරම්පරාවක්. ඒ නිසා අපිට ජනතාව විශ්වාසයි. අපි ජනතාවත් එක්ක දේශපාලනය කරනවා. ජනතාව බලය දෙන ඕනෑම මොහොතක අපි මේ රට ගොඩනගන්න සූදානම්ින් ඉන්නවා. ජනතාවට ආදරය කරන වෙරෙන වෙන උත්තරයක් අපිට නැහැ.
ඒක නිසා ජනතාව දෙන ඕනම උත්තරයක් අපි සාධාරණව බාරගෙන අපි අරගලයත් එක්ක සම්බන්ධ වෙනවා. බොහොම ස්තුතියි රංග. අපගේ සැලැස්ම වැඩසටහනේ තුන්වන වටේ අවසානයට අපි එළඹිලා තිබෙන්නේ. ඒ වගේම සැලැස්ම දෙවෙනි දිගහැරුමේ අවසානයට තමයි අපි මේ අවස්ථාවේ ලැබිලා තිබෙන්නේ. විශේෂයෙන්ම මේ අවස්ථාවේ මේ සාකච්ඡාව සඳහා එකතු ඔබ සියලු දෙනාටම අපේ විශේෂ ස්තුතිය මේ අවස්ථාවේ පුද කර සිටිය යුතුයි. ඒ වගේම සැලැස්ම වැඩසටහනේ තුන්වන දිගහැරුමෙන් නැවත හමු වෙන බලාපොරොත්තුවෙන් අප මේ වැඩසටහනෙන් සමුගන්නවා. ඔබ සියලු දෙනාටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කර සිටිනවා.